අද තුන්වෙනි වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021 කියු පේපර් එකේ 12 වෙනි ගානේ ඒකත් ඒ කියන්නේ සංකරණ සංයෝජන ගාන. ගානේ කියනවා පහතදී ඇති සංඛ්‍යාංක 10න් ගන්න ලබන සංඛ්‍යාංක 4කින් සමන්විත සංඛ්‍යාංක 4ක සංඛ්‍යාවක් සෑදීමට අවශ්‍ය ඇත. සංඛ්‍යාංක ටික දී දෙනවා 1 1 1 2 2 3 3 4යි 5යි 5යි. තෝරා ගන්න ලබන සංඛ්‍යාංක 4න් වෙනස් නම් නැත්තම් ඕනෑම සංඛ්‍යාංක 4ක් තෝරාගත හැකියි. සෑදිය හැකි එවැනි වෙනස් සංඛ්‍යාංක 4 කරන සොයන්න. අපිට ගානේ දීලා තියෙනවා සංඛ්‍යාංක 10ක්. දීලා තියෙන්නේ එකේව තුනක් දීලා තියෙනවා. 1යි 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 ප්ලස් ආය දෙකේව දෙකක් දීලා. තුනේව දෙකක් දීලා. හතරකුයි ආය පහේව දෙකක්. එකේව 3යි දෙකේව 2යි තුනේව 2යි හතරේව 1යි පහේව 2යි. දීලා කියනවා රෝමිලක්කම් 1 තෝරා ගන්න ලබන සංඛ්‍යාංක 4ම වෙනස් නම්. දැන් මේ 10යි අපිට දීලා තියෙන සංඛ්‍යා 10යි සංඛ්‍යා 4ක් තෝරගෙන සංඛ්‍යා 4ක් තියෙන සංඛ්‍යාවක් හදන්න ඕනේ. මේ දීලා තියෙන ඉලක්කම් 10යි ඉලක්කම් 4ක් තෝරගෙන ඉලක්කම් 4ක් තියෙන විදිහට සංඛ්‍යාවක් හදන්න ඕනේ. ඊපස් රෝම ඉලක්ක 1 කියනවා තෝරා ගන්න ලබන සංඛ්‍යාංක 4ම වෙනස් නම්. ඒ කියන්නේ අපි හිතමු මේ අපි අර සංඛ්‍යාංක 4ක් තෝරාගෙන හදන්න යන සංඛ්‍යාවට තියෙන තැන් 4ක් තියෙන වෙලේ ඉලක්කම් 4ක් දාන තැන් 4ක් තියෙනවා. රෝම ඉලක්ක 1 කියන්නේ මේ තැන් 4ට මේ එක එක තැන් වලට ඉලක්කම් දැම්මහම අපිට සංඛ්‍යාංක 4ක් තියෙන සංඛ්‍යාවක් හම්බ වෙනවා. ඉලක්කම් 4ක් තියෙන සංඛ්‍යාවක් හම්බ වෙනවා. අපිට රෝම ඉලක්කම් 1 කියන්නේ තෝරා ගන්න ලබන සංඛ්‍යාංක 4ම වෙනස් නම්. ඒ කියන්නේ මේ එක් එක් තැනට වැටෙන්නේ වෙනස් ඉලක්කම් නම්. වෙනස් ඉලක්කම්. මෙතනට 1, මෙතනට 2, මෙතනට 3, මෙතනට 4. නැත්තම් 2 3 4 5 ඒ වගේ නැත්නම් 5 3 2 1 ඒ වගේ වෙනස් සංඛ්‍යා හතරක් මේ වගේ නෙමෙයි 1යි 1යි 2යි 2යි වෙනස් ඉලක්කම් හතරක් නෙමෙයි තියෙන්නේ 1 කියන සංඛ්‍යාව දෙපාරක් තියෙනවා 2 කියන සංඛ්‍යාව දෙපාරක් තියෙනවා ඒක මෙහෙම කෙනෙකුත් නෙමෙයි 1 කියන ඉලක්කම දෙපාරක් තිබිලා 2 කියන එක එකපාරක් නෙමෙයි 3 කියන එක තව පාරක් මේ වගේ දැන් මේක ගත්තොත් තමයි 1 කියන එක දෙපාරක් රිපීට් වෙලා එහෙම රිපීට් වෙන්නේ නැති විදිහට වෙනස් ඉලක්කම් හතරක් තියෙන සංඛ්‍යාව කීයක් හදන්න පුළුවන් කියලා වෙනස් ඉලක්කම් තියෙන සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද කියලා අහනවා. තියෙන ඉලක්කම් ගන්න හතරක්. එහෙනම් අපිට දීලා තියෙනවා මේකේ එකේ ඒව තුනක්. අපි අර හදන්න යන සංඛ්‍යාව මම මෙහෙම ගන්නකො. හරි. අපිට එකේ ඉලක්කම් තුනක් දීලා තියෙනවා. දෙකේ ඉලක්කම් දෙකක් දීලා තියෙනවා. තුනේ ඉලක්කම් දෙකක් දීලා තියෙනවා. හතර ඉලක්කම් එකකුයි පහ ඉලක්කම් දෙකකුයි දීලා තියෙනවා. දැන් මේ තියෙන්නේ අපි හදන යන අර ඉලක්කම් හතරේ සංඛ්‍යාවක්. මම ඉස්සෙල්ලම ගන්නවා මෙන්න මෙතන එකක් දානවා. අපි මේ ඉන්නේ මේක කියලා. හරි ප්‍රශ්නයක් නෑ. දාලා දැන් අපි නිකන් උදාහරණයක් විදිහට මෙතන 2 3 4 ගමු. පළවෙනිට අපිට දී දෙන එක දානවා මෙතනට. ඊට පස්සේ ආයෙත් මේ දෙවෙනිට ඉන්න එක දානවා මෙතන. ඊට ඊට ටික 2 3 4. ආයෙත් මේ තුන්වෙනිට දීලා දෙන එක දානවා මෙතන. ඒත් 2 3 4. මේ එකේ කට්ටිය තුන් දෙනෙක් හිටියට අපි එක කියන ඉලක්කම තුන් සැරයක් දීලා දෙනවා. අපේ එක් සැරයට එක දැම්මට අන්තිමේදී හැදිලා තියෙන එකම ඉලක්කම. අන්තිමේදී හැදලා තියෙන 1934. මෙතන ඉන්න එකේව තුන් දෙනාගේ මොන එක දැම්මත් අන්තිමේදී අපිට හැදිලා තියෙන එකම සංඛ්‍යාවක. ඉතින් දෙක කියන එක කෙනාටත් එහෙමයි තුන කියන එක කෙනාටත් එහෙමයි පහ කියන එක කෙනාටත් එහෙමයි. දැන් මේ ඉන්න මේ දෙක කියලා හිතමුකෝ. මේ ඉන්නේ මේ දෙක. ඊළඟ එකේදී ඉන්නේ මේ දෙක කියලා හිතමු. මොන දෙක දැම්මත් මොන දෙක හිටියත් අන්තිමේදී හැදුනේ එකම සංඛ්‍යාව. මේ ඉන්නේ මේ තුන කියලා හිතමු. මේ ඉන්නේ මේ තුන කියලා හිතමු. අන්තිමේදී මොන තුන දැම්මත්
හැදුනේ එකම සංඛ්‍යාව. ඉතින් එහෙනම් අපිට පේනවා එකේ කට්ටිය කී දෙනෙක් හිටියද? දෙකේ කට්ටිය කී දෙනෙක් හිටියද? තුනේ කට්ටිය කී දෙනෙක් හිටියද? හතරේ කට්ටිය කී දෙනෙක් හිටියද? පහේ කට්ටිය කී දෙනෙක් හිටියද? අන්තිමේදී මොන ඉලක්කම දැන් මෙතන තුන් එක කියන එක තුන් පාරක් රිපීට් වෙලා දෙන්නේ. ඒ රිපීට් වෙන මොන ඉලක්කම දැම්මත් හරි පළවෙනි ටීන් එක දැම්මත් දෙවෙනි ටීන් එක දැම්මත් තුන්වෙනි ටීන් එක දැම්මත් අන්තිමේදී හැදෙන්නේ එකම ඉලක්කම. හැදෙන්නේ එකම සංඛ්‍යාව. හැදෙන්නේ. ඉතින් එතකොට අපිට ගාණ කියන්නේ වෙනස් ඉලක්කම් හතරක් තියෙන විදිහ. අපි හදන්න යන සංඛ්‍යාවේ ඉන්න සංඛ්‍යාංක හතරම අපි හදන්න යන සංඛ්‍යාවේ ඉන්න ඉලක්කම් හතරම වෙනස් වෙන විදිහට. අපි හදන්න යන සංඛ්‍යාවේ ඉලක්කම් හතරම වෙනස් ඉලක්කම් හතරක් වෙන විදිහට හදන්න පුළුවන් සංඛ්‍යා ගාණ කීයද කියලා. අපි දන්නවා දැන් මෙතන ඉන්න එකේ තුන් දෙනාම තෝරගත්තා. හරි. මෙතන එකේ තුන් දෙනා එක්කෙනෙක් තෝරගත්තත් හැදෙන්නේ එකම සංඛ්‍යාව. දැන් මම ඉස්සෙල්ලා පෙන්නන්නේ මෙතන දෙවෙනි එක තෝරගත්තත් හැදෙන්නේ එකම සංඛ්‍යාව. තුන්වෙනි එක තෝරගත්තත් හැදෙන්නේ එකම සංඛ්‍යාව. ඉතින් මම මේ තුන් දෙනාම පොදු එක කියලා ගන්නවා. අපිට කියන්නේ වෙනස් ඉලක්කම් හතරක් තියෙන විදිහට සංඛ්‍යාවක් හදන්න කියලානේ. ඉතින් මේ තුන් දෙනාටම පොදු මේ තුන් දෙනාම පොදු එක කියලා ගන්නවා. ඒක කියන ඉලක්කම. මොකද අපි මේ තුන් දෙනාම දැම්මට හරි මේ තුන් දෙනාම දැම්මම අන්තිමට හැදෙන්නේ එකම ඉලක්කම. අන්තිමට හැදෙන්නේ එකම සංඛ්‍යාව. ඒ නිසා මම මේ තුන් දෙනාම එක කියලා ගන්නවා. මෙතන දෙන්නේ කිටට වෙන්නේ දෙන්න දෙපාරකට දැම්මට මේ ඉන්න දෙකයි මේ ඉන්න දෙකයි දෙපාරකට දාලා හැදුවට වැඩක් නැහැ. අන්තිමේදී හැදෙන්නේ එකම ඉලක්කම. එකම සංඛ්‍යාව. නේ? මේවත් දෙක කියලා. මේවත් එහෙම. හතර කොහොමද එක්කෙනා ඉන්නේ පහ එහෙම. පහේ කියන එක්කෙනා පළවෙනි පහ දාලා මොකක් සංඛ්‍යාවක් හදුවත් හැදෙන්නේ දෙවෙනි ඉන්න පහ දාලා හදුවත් හැදෙන්නේ එකම සංඛ්‍යාව. ඒ නිසා මම මේ කට්ටියගේ එක් අවයවයක් ගමි දිගනගේ එක් අගයක් ගන්න මම ගන්නවා. දැන් අපිට වෙනස් ඉලක්කම් පහක් තියෙනවා. දැන් මෙතන තිබ්බේ වෙනස් ඉලක්කම් පහක් නෙවෙයි. මෙතන එකේව තුන් දෙනෙක් හිටියා, දෙකේව දෙන්නෙක් හිටියා, තුනේව දෙන්නෙක් හිටියා, හතරේව එක්කෙනෙක් හිටියා, පහේව දෙන්නෙක් හිටියා. දැන් අපිට ඉන්නේ කෙලින්ම වෙනස් ඉලක්කම් පහක්. වෙනස් ඉලක්කම් පහක්මයි තියෙන්නේ. දැන් මේ පස් දෙනාගේ අපි හැදුවොත් එහෙම සංඛ්‍යාංක හතරක සංඛ්‍යාවක් අපි ලැබෙන්නේ වෙනස් සංඛ්‍යාංක තියෙන සංඛ්‍යාවක්. අපිට ලැබෙන්නේ වෙනස් සංඛ්‍යාංක හතරක් තියෙන සංඛ්‍යාවක්. ඉතින් දැන් මෙතන තියෙන පහක් මේ ඉලක්කම් පහක් තියෙනවා. එහෙනම් මේ පස් දෙනාගෙන් හතර දෙනෙක් තෝරගෙන මේ පස් දෙනාගෙන් හතර දෙනෙක් තෝරගෙන ඒ හතර දෙනා ඒ තෝරගත්ත හතර දෙනා විවිධාකාරයෙන් තියන්න පුළුවන්. අපි તો මම මෙන්න මේ හතර තෝරගත්ත 1 2 3 4 කියන මෙන්න මේ ඉලක්කම් හතර තෝරගත්ත කියලා. 1 2 3 4 කියන ඉලක්කම් හතර. මේ හතර දෙනා තෝරගෙන මට මෙයා මෙහෙම තියන්න පුළුවන්. 1 2 3 4 කියලාම තියන්න. ඊට එක කියන එක නම් එහෙම දීලා 3 4 2 කියලා තියන්න. නැත්නම් එක කියන එක නම් එහෙම තියලා ආය 4 4 2 3 කියලා කියන්නේ. නැත්නම් ආය එක කියන එක නා දීලා 2 4 3. මේ වගේ ඉලක්කම් හතරක් තෝරගත්තට පස්සේ ඒ ඉලක්කම් හතර ආය තියන්න පුළුවන් විවිධාකාර පිළිවෙල වලින් සංඛ්‍යා නිර්මාණය වෙනවා. දැන් මෙතන 1234 මෙතන 1342 මෙතන 1423 මෙතන 1243 වෙනස් ඉලක්කම් වෙනස් සංඛ්‍යා හතරක් තමයි හැදුනේ. තෝරාගත්ත ඉලක්කම් ටික මේ හැම ගානෙම මේ හැම සංඛ්‍යාවෙම මේ ඉලක්කම් එකමයි. 1 2 3 4 ඉන්නේ ඉලක්කම් විදිහට. හැබැයි හැදිච්ච සංඛ්‍යා අන්තිමේදී අවසාන ප්‍රතිඵලය විදිහට හැදිච්ච සංඛ්‍යා වෙනස්. මේ තියලා තියෙන පිළිවෙලත් එක්ක අන්තිමේදී හැදිච්ච සංඛ්‍යා වෙනස් වෙනවා. ඉතින් අපිට එහෙනම් දැන් වෙන්නේ මොකද්ද? මේ පහෙන් මේ ඉන්න වෙනස් ඉලක්කම් පහෙන් හතරක් තෝරගෙන ඒ කට්ටිය විවිධාකාරයෙන් තිබ්බහම මේ සංඛ්‍යා පහෙන් ඉලක්කම් හතරක් තෝරගෙන මේ ඉලක්කම් පහෙන් ඉලක්කම් හතරක් තෝරගෙන ඒ තෝරගත්ත ඉලක්කම් හතර විවිධ පිළිවෙල වලින් තියලා අපිට වෙනස් සංඛ්‍යා හදන්න පුළුවන්. වෙනස් සංඛ්‍යාංක හතරේ වෙනස් ඉලක්කම් තියෙන, ඒ කියන්නේ එකම ඉලක්කම මාත් රිපීට් වෙන්නේ නැති වෙන විදිහට ඉන්න වෙනස් සංඛ්‍යා හදන්න පුළුවන්. ඉතින් කියන්නේ මොකද්ද? සංකරණනේ. මේ පහෙන් හතරක් තෝරගෙන ඒ කට්ටිය විවිධ පිළිවෙල වලින් තියන්න. සංකරණ. එහෙනම් රෝම ඉලක්කම් එකකින් කියන්නේ තෝරා ගන්න ලැබෙන සංඛ්‍යාංක හතරම වෙනස්.
තෝරා ගන්න අපිට සංඛ්‍යාංක 4න් වෙනස් වෙනසේ සෑදී හැකි සංඛ්‍යා ගාන සමාන වෙනවා. මෙතන ඉලක්කම් පහක් තියෙනවා. මෙතන පහෙන් හතරක් තෝරගෙන ඒක විවිධ පිළිවෙල වලින් තියන්න ඕනේ. මෙතන තියෙන ඉලක්කම් පහෙන් ඉලක්කම් හතරක් තෝරගෙන ඒක විවිධ පිළිවෙල වලින් තියන්න ඕනේ. ඒ කියන්නේ සංකරණ. ඒ කියන්නේ පහෙන් අපි හතරක් තෝර ගන්න ඕනේ. තෝරගෙන ඒක විවිධ පිළිවෙල වලින් තියන්න ඕනේ. නම් 5p4. පහෙන් හතරක් තෝරගෙන ඒ විවිධ පිළිවෙල වලින් තියන්න. 5p4. අපි දන්නා මේ 5p කියන 4 කියන එක නා අර්ථ දක්වලා දෙන්නේ. මේ npr කියන එක නා අර්ථ දක්වලා දෙන්නේ කොහමද? n ගේ ක්‍රමාරෝපිතේ බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතේ. ඒක අර්ථ දැක්වීම. n සහ r කියන්නේ ගණනික n සහ r කියන්නේ ධන නිකිල. n සහ r කියන්නේ ධන නිකිල. හරි. මේක අර්ථ දැක්වීම. මේ NPR කියන එක නාම මේ අංකනේ අර්ථ දක්වලා දෙන්නේ මෙහෙමයි. මෙහෙමයි ලියන්න කියලා හේතුවක් කියන්න බෑ. මේක මොන අර්ථ දක්වලා තියෙනවා. මේක ගණිතේ මෙහෙම කරන්න කියලා කියලා දෙනවා. මේක මෙහෙම තමයි කියලා දෙනවා. ඒ නිසා අපිට එතනින් එහාට ඇයි මෙහෙම ලියන්නේ කියලා අහන්න බෑ. පැහැදිලිද? මේක අර්ථ දැක්වීමක්. මේක මෙහෙම ලියන්නේ ඔප්පු කිරීමක් කරලා පෙන්වන්න විදිහ නෑ මේක. මේ NPR කියන අංකනේ අර්ථ දක්වලා දෙන්නේ n ගේ ක්‍රමාරෝපීය බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපීය කියලා. n සහ r කියන්නේ දාලනේ කියලා. එතකොට මට මේ 5p r කියන එක නා ලියා ගන්න පුළුවන්. පහේ ක්‍රමාරෝපිත අර්ථයෙන් npr අංකනේ ක්‍රමාරෝපීය අර්ථයෙන් 5යි 4යි කියන්නේ දන්නේ කියලා නේ ප්‍රශ්නේ නැහැ. පහේ ක්‍රමාරෝපිතේ බෙදීම 5 ඍණ 4 ක්‍රමාරෝපිත. ඒ කියන්නේ පහේ ක්‍රමාරෝපිතේ බෙදීම එකේ ක්‍රමාරෝපිතේ. දැන් එකේ ක්‍රමාරෝපිතේ 1යි පහේ ක්‍රමාරෝපිතේ කියන්නේ 5 වරක් 4 වරක් 3 වරක් 2 වරක් 1යි. පහේ ක්‍රමාරෝපිතේ කියන්නේ 5 වරක් 4 වරක් 3 වරක් 2 වරක් 1යි. 1 වරක් 2 2යි 2 වරක් 3 6යි 6 වරක් 4 24යි. 24 වරක් 5. 24 වරක් 5 24 වරක් 5 කියන්නේ කීයද? 24 වරක් 5 කියන එක නම 24 වරක් 5 කියන එක නම මෙලියන් කියන්නේ 24 වරක් 10 බෙදීම 2යි කියන්නේ 24 වරක් 10 බෙදීම 2යි කියලා කියන්න පුළුවන්. එහෙනම් ඒකට වෙනවා 12ක් කියන 24ක් 5 කියන්නේ 24 වරක් 5 කියන්නේ 120යි. එහෙනම් තෝරාගත්ත සංඛ්‍යාංක 4ම වෙනස් වෙන විදිහට හදන්න පුළුවන් සංඛ්‍යා ගාන. අපිට දැන් දීලා තියෙන මේ ඉලක්කම් 10යි පොදු ඒ කියන්නේ එකම ඉලක්කම කීපතාවක් රිපීට් වෙලා තියෙනවා. අපේ රිපීට් වෙන එක සලකන්න බෑ. මොකද අපි වෙන වෙනස් සංඛ්‍යාංක 4ක් කියන්න ඕනේ කියලා. දැන් මෙතන මේ එක කියන එක පළවෙනි එක දැම්මත්, දෙවෙනි එක දැම්මත්, තුන්වෙනි එක දැම්මත් අන්තිමේදී හැදුනේ එකම සංඛ්‍යාව. ඉතින් මේ කට්ටිය පොදුවේ එක එකකයක් විතර ගත්තා. මෙයා මේ තුන් දෙනා පොදුවේ එකයි. මේ දෙන්නා මේ දෙකේ දෙක පොදුවේ දෙකයි. මේ තුනේ දෙක පොදුවේ තුනයි. එහෙම අරගෙන ඊට වෙනස් සංඛ්‍යා පහකින් සංඛ්‍යා 4ක් තෝරගෙන ඒ තෝරගත් හතර විවිධ පිළිවෙල වලින් තියලා වෙනස් ඉලක්කම් තියෙන වෙනස් සංඛ්‍යා තියෙන සංඛ්‍යාංක අතර සංඛ්‍යාවක් හැදුවා. එතකොට හදන්න පුළුවන් සංඛ්‍යා ගාන තමයි 120 වෙන්නේ. ඒක 5p 4ෙන් ලැබෙනවා. හරි. හරි. ඉතින් අපිට කී ගාන දීලා තියෙන රෝම ඉලක්ක 1 කොට සැදුවා. ඊට පස්සේ කියනවා ඕනෑම සංඛ්‍යාංග 4ක් තෝරාගත හැකි නම් සෑදිය හැකි එවැනි වෙනස් සංඛ්‍යාංග 4ක සංඛ්‍යා ගාන. දැන් ඉස්සෙල්ලා කිව්වේ වෙනස් සංඛ්‍යා 4ක වෙනස් ඉලක්කම් 4ක් තියෙන විදිහට. දැන් කියනවා ඕනෑම ඉලක්කම් 4. මේ දීලා තියෙන ඉලක්කම් 10න් ඕනෑම ඉලක්කම් 4ක් තෝරගෙන. මේ දීලා තියෙන ඉලක්කම් 10න් ඕනම ඉලක්කම් 4ක් තෝරගෙන හදන්න පුළුවන් සංඛ්‍යා ගාන කීයද කියලා අහනවා. හරි. රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2. එතකොට අපිට කියනවා ඕනෑම ඉලක්කම් 4ක්. දැන් මේ දීලා තියෙන ඉලක්කම් 10න් දැන් මෙතන ඉලක්කම් 10ක් තියෙනවානේ. මේ ඉලක්කම් 10න් ඕනම ඉලක්කම් 4ක් තෝරගෙන ඒ 4න් හදන්න පුළුවන් සංඛ්‍යා ගාන. ඉතින් අපි මෙහෙම ගත්තොත් තියෙන්නේ අර ඉලක්කම් 4 දාන්න තියෙන තැන් 4.
මෙතනට ඉලක්කම් 4ක් දැම්මම අපිට සංඛ්‍යාවක් හම්බ වෙනවා. ඉලක්කම් 4ක සංඛ්‍යාවක් හම්බ වෙනවා. හරි. එතකොට අපි මෙහෙම හිතුවා. එතකොට අපිට මේ ඉලක්කම් 10 ඕනෑම ඉලක්කම් 4ක් තෝරගෙන ඉලක්කම් දැන් සංඛ්‍යාවක් හදන්න පුළුවන්. ඉලක්කම් 4 සංඛ්‍යාවක් හදන්න පුළුවන්. අපිට දැන් කාට හරි හිතෙන්න බලන්න ඇයි මේ දැන් මේකද මේ කරන්න යන දේ ඇයි මෙච්චර දඟලන්නේ කියලා හිතේ. අපිට මේ පොදුවේ එහෙනම් ගන්න පුළුවන් එක දැන් ඉලක්කම් 10ක් තියෙනවා. එහෙනම් 10 ක්‍රමාරූපිත වෙන්නේ නැද්ද කියලා කාට හරි නිකම්ම හිතෙන්න පුළුවන්. 10 ක්‍රමාරූපිත කියන්නේ මේ 10 ක්‍රමාරූපිත නෙමෙයි. 10 පිටතට 10 පිටතට. මේ ඉලක්කම් 10 4ක් තෝරගෙන ඒ කට්ටියක විවිධ ආකාරයෙන් තියලා මෙහෙම නිකම්ම ගන්න පුළුවන් නේද කියලා හිතේ. හැබැයි බලන්න මෙහෙම ගත්තොත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා නේද? කාට හරි හිතෙන්න පුළුවන් දැන් මෙතන ඉලක්කම් 10ක් තියෙනවා. මේ ඉලක්කම් 10ෙන්ද ඕනම ඉලක්කම් 4ක් තෝරගන්න කියලා නෝනේ. ගාන කියන ඕනම ඉලක්කම් 4ක් තෝරගෙන හදන්න පුළුවන් ඉලක්කම් 4 සංඛ්‍යාංගේ කීයක් තියෙනවද කියලා අහන්නේ. දැන් කාට හරි හිතෙන්න පුළුවන් අපිට මෙතනින් ඕනෑම 4ක් තෝරගන්න කියනවනේ. ඕනම 4ක් තෝරගෙන තමයි දැන් කියන සංඛ්‍යාංගේ හදන්න කියන්නේ. කාට හරි දෙන්න පුළුවන් දැන් මෙතන 10ක් තියෙනවා. මෙතන අවයව 10ක් තියෙනවා. ඒ 10න් 4 දෙනෙක්ව තෝරගෙන ඒ තෝරගත්ත 4 දෙනා විවිධ පිළිවෙල වලින් තියලා ගත්තා නම් ඉවරයි නේද? කියන්නේ මේ 10p4 කියන එක නේද උත්තරේ කියලා කාට හරි හිතෙන්න පුළුවන්. මේ බලන්න මේ මම ගන්නවා 1112 කියන සංඛ්‍යාව ගත්තා මේ කියන්නේ මෙතන ඉන්න 10න් ඕනෑම 4 දෙනෙක් තෝරගන්න කියන්නේ. ඉතින් මම මෙන්න මේ පළවෙනි ඉන්න 4 දෙනා තෝරගත්තා. හරි? මේ තෝරගත්තහම මේ ඉන්න පිළිවෙල වලට ඉන්න එකම වෙන්න පුළුවන්. නේ? නැත්තම් අපිට මෙයාලා මෙහෙම දෙන්නත් පුළුවන් නේ. අපේ මේ දීලා තියෙන සංඛ්‍යා පිළිවෙලේ දෙවෙනියට ඉන්න එක තමයි ඉස්සෙල්ලම මෙතන ආවේ. පළවෙනියට දීලා ඉන්න එක දෙවෙනියට ආවා. අන්තිමට දීලා ඉන්න එක තුන්වෙනියට ආවා. මෙහෙමත් හැදෙන්න පුළුවන් නේ. නැත්තම් මේ අන්තිමට දීලා ඉන්න එක දෙනවා මෙතන මුලින්ම. දෙවෙනියට දීලා ඉන්න එක කෙනා දෙවෙනියට දීලා ඉන්න එක කෙනා දෙවෙනියට වෙනවා. පළවෙනියට දීලා තියෙන එක අන්තිමට එනවා. පැහැදිලිද? මේකේ 1112 කියන සංඛ්‍යාව ගත්තොත් එහෙම හරි අපිට කියන જાතිය සංඛ්‍යාවක් වලින් තෝරාගත්ත මේ දීලා තියෙන ඉලක්කම් 10 තෝරාගත්ත ඕනෑම ඉලක්කම් 4කින් හැදිච්ච සංඛ්‍යාව තමයි මේ 1112 කියන්නේ. හැබැයි බලන්න මේ එකේව තුනක් තියෙනනේ. මෙතන ඉන්නේ පළවෙනිට ඉන්න එක වෙන්න පුළුවන්. මෙතන ඉන්නේ දෙවෙනිට ඉන්න එක වෙන්න පුළුවන්. මෙතන ඉන්න එක තුන්වෙනිට ඉන්න එක වෙන්න පුළුවන්. හැබැයි ආයෙත් අපිට මේ 1112 කියන සංඛ්‍යාවම ආයෙත් හදන්න පුළුවන් නේද? මේ දෙවෙනියට ඉන්න එක ඊන මුලින්ම. දෙවෙනියට ඉන්න එක මුලින්ම ලියනවා. ඊට පස්සේ පළවෙනියට ඉන්න එක දෙවෙනියට ලියනවා. ඊට පස්සේ තුන්වෙනියට ඉන්න තුන්වෙනියට ඉන්න එක තුන්වෙනියටම ලියනවා. එහෙමත් ආයෙත් 1112 හදන්න පුළුවන්. නැත්නම් තව කෙනෙක්ට ඕන නම් මේ අන්තිමට ඉන්න එක පළවෙනියටම ලියනවා. දෙවෙනියට ඉන්න එක දෙවෙනියටම ලියනවා. පළවෙනියට ඉන්න එක අන්තිමට ලියලා ආයෙත් 1112 කියන සංඛ්‍යාව හදන්න පුළුවන්. හැබැයි මොන පිළිවෙලින් තිබ්බත් මොන එක තෝරගෙන මෙතන ඉන්න එකලා මොන පිළිවෙලින් තිබ්බත් අන්තිමේදී අපිට පොදුවේ හැදුනේ 1112 කියන සංඛ්‍යාව. අන්තිමේදී අපිට පොදුවේ හැදුනේ 1112 කියන සංඛ්‍යාව. මේ එක කියන කට්ටිය මොන පිළිවෙලින් තිබ්බත් පළවෙනිට ඉන්නේ පළවෙනින් තිබ්බත් දෙවෙනිට ඉන්නේ පළවෙනින් තිබ්බත් තුන්වෙනිට ඉන්නේ පළවෙනින් තිබ්බත් අන්තිමේදී අවසාන ප්‍රතිඵලයේ විදිහට හැදුනේ එකම සංඛ්‍යාව. අන්තිමේදී අවසාන ප්‍රතිඵලයේ විදිහට හැදුනේ 1112මයි. මොන එක ඉස්සලා තිබ්බත් මෙතන ඉන්නේ එකලා තුන් දෙනෙක් කියනවනේ. ඒ තුන් දෙනාගෙන් කවුරු ඉස්සලා තිබ්බත් අන්තිමේදී හැදුනේ 1112 කියන සංඛ්‍යාවමයි. ඉතින් අපේ 10p4 අර මම කිව්වේ කාට හරි වුණා හිතන්න පුළුවන් මෙහෙම සරලව 10p4 ගත්තා නම් හරිනේ කියලා. අන්න ඒ හේතුව හින්දා තමයි 10p4 කියන එක කෙනාව ගන්න බැරි. මෙන්න මේ හේතු හින්දා. මේ දැන් පැහැදිලි කරපු හේතු හින්දා තමයි 10p4 කියන එක කෙනා අපිට ගන්න බැරි. 10p4ෙන් ගන්නේ මේ තියෙන කට්ටියගෙන් මේ තියෙන ඉලක්කම් වලින් ඉලක්කම් 4ක් තෝරගෙන
මේ තියෙන ඉලක්කම් හතරෙන් ඉලක්කම් 10 ඉලක්කම් 4ක් තෝරගෙන ඒ ඉලක්කම් විවිධ පිළිවෙල වලින් තියෙන. ඉතින් මේ දේත් වෙනවනේ. මෙහෙම කරොත් එහෙම දැන් මේ මං කිව්ව දේත් වෙනවා. එක කියන එක්කෙනා මේ පළවෙනි ඉන්න එක පළවෙනි වැටලත් 1112 දෙනවා. දෙවෙනියට ඉන්න එක පළවෙනි වැටලත් 1112 කියන එක. තුන්වෙනියට ඉන්න එක පළවෙනි වැටලා ආයෙත් 1112 කියන එක එනවා. මේ 10 4 කියන එක නෑ කියොත් අන්න ඒ ප්‍රශ්නේ එනවා. හැබැයි අන්තිමේදී මේ මොන එක ඉස්සරහට දැම්මත් මොන එක පළවෙනි එක විදිහට දැම්මත් අන්තිමේදී හැදුනේ 1112 කියන සංඛ්‍යාව. හැබැයි ඉතින් අපිට පේනවා මේ 10 4 කියන ක්‍රමෙන් ගියොත් මෙන්න මේකෙන් කෙලින්ම තියෙන සංකරණ ගන්න හොයන්න ගියොත් මෙන්න මේ ප්‍රශ්නේ මතුවෙනවා. මේ මම ගත්ත එකේ ඉන්න 3 දෙනා විතරයි. දෙකේ ඉන්න දෙන්නට, තුනේ ඉන්න දෙන්නට, පහේ ඉන්න දෙන්නට ඒ දේ වෙනවා. එකේ ඉන්න 3 දෙනාට විතර නෙමෙයි, දෙකේ ඉන්න දෙන්නටයි, තුනේ ඉන්න දෙන්නටයි, පහේ ඉන්න දෙන්නටත් මෙන්න මේ කිව්ව දේ වෙනවා. අන්තිමේදී මොන පළවෙනියට ඉන්න දෙකාවත් දෙවෙනියට ඉන්න දෙකාවත් මතර අන්තිමේදී හැදුනේ 1112. මේ 10 4 කියන එක නග ගියොත් අන්න ඒ ප්‍රශ්නේ එනවා. ඉතින් අපිට මේක එහෙම පහසුවෙන් කරන්න බෑ. මේක කෑලි වලට වෙන් කරගන්න. තමයි අපිට බලන්න වෙන්නේ කොහොමද ඒ වගේ වෙනස් සංඛ්‍යා හතරක් වෙනස් සංඛ්‍යා හදන්න කියලා ඉලක්කම් හතරක ඉන්න. මෙතනින් 10 දීලා දෙන ඉලක්කම් 10 ඕනෑම ඉලක්කම් හතරක් තෝරගෙන වෙනස් සංඛ්‍යා හදන්න පුළුවන් ප්‍රමාණය බලන්න ඔබට වෙන වෙනම කොටස් වශයෙන් වෙන් කරලා හදන්න වෙනවා. එතන එකේ ඒවා 3 දෙනෙක් ඉන්නවනේ. දෙකේ ඒවා දෙන්නෙක් ඉන්නවා. තුනේ ඒවා දෙන්නෙක් ඉන්නවා. හතරේ එකයි පහේ දෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රශ්නේ නම් කෙලින්ම මේ 10 4 කෙනෙක් කරගෙන යන්න හැදුවා. හරි. එතකොට අපිට මේ සංඛ්‍යා දැන් හදන්න පුළුවන් විවිධ ක්‍රමවල තිබ්බනේ. අර 10 4 කියන එක නෑ ගන්න ගියොත් එහෙම අනවශ්‍ය විදිහට එන සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලම සලකනවා. දැන් මේ දෙවෙනි ගාන දැනන්නේ. දීලා තියෙන ඉලක්කම් 10න් ඕනෑම මේ දීලා තියෙන සංඛ්‍යා 10න් ඕනෑම සංඛ්‍යා හතරක් ගෙන සෑදිය හැකි වෙනස් සංඛ්‍යා ගණන තමයි දැන් මේ හොයන්න යන්නේ. ඉතින් අපි දන්න විවිධ ක්‍රම තියෙන්න පුළුවන් වෙනස් සංඛ්‍යා හතරක් තියෙන සංඛ්‍යාංක හැදෙන්න. වෙනස් සංඛ්‍යා ඕනෑම සංඛ්‍යා හතරක් තියෙන විදිහට ඕනෑම සංඛ්‍යා හතරක් ඉන්න විදිහට වෙනස් සංඛ්‍යා හැදෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි වෙනස් ඉලක්කම් හතරකින්. දැන් ඉලක්කම් 10ක් ඉන්නවනේ. ඒ ඉලක්කම් 10න් එකිනෙක වෙනස් ඉලක්කම් වලින් 1 2 3 4 5 3 2 1 5 4 1 2 අන්න ඒ වගේ වෙනස්ම ඉලක්කම් වලින් හැදෙන්න පුළුවන් සංඛ්‍යා ගණනක් තියෙනවා. වෙනස්ම ඉලක්කම් වලින් වෙනස්ම ඉලක්කම් 4කින් දැන් මේ ඉලක්කම් 10න් අපිට වෙනස්ම ඉලක්කම් 4ක් තෝරගෙන මේ දීලා තියෙන සංඛ්‍යා 10න් දීලා තියෙන ඉලක්කම් 10න් වෙනස්ම ඉලක්කම් එකිනෙකට වෙනස් ඉලක්කම් 4ක් තෝරගෙන ඒ හතර විවිධ පිළිවෙල වලින් තියලා හදන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් පළවෙනි ක්‍රමය තමයි එකිනෙකට වෙනස් සංඛ්‍යා හතරකින්. මේකනේ අපිට ඉස්සර රෝම ඉලක්ක එකෙදිත් කියන්නේ. තෝරා ගන්න ලැබෙන සංඛ්‍යාංක හතරම එකිනෙකට වෙනස් සංඛ්‍යාන්. අර අපි පළවෙනි කොටස හදපේ. පළවෙනි කොටසේ කරපු දේ නේද දැන් තියෙන. එකිනෙකට වෙනස් සංඛ්‍යා හතරකින් සෑදිය හැකියි. සංඛ්‍යා ගණන සමානයි එකේ 3 දෙනා පොදුවේ කියලා ගන්නවා, දෙකේ දෙනා පොදුවේ 2 කියලා ගන්නවා, තුනේ දෙනා පොදුවේ 3 කියලා ගන්නවා, හතරේ ඉන්නවා, පහේ දෙනා පොදුවේ 5 කියලා ගන්නවා. එතකොට වෙනස් ඉලක්කම් 5ක් තියෙනවා. ඒ 5න් 4ක් තෝරගෙන ඒ ඉලක්කම් 5න් 4ක් තෝරගෙන ඒ 4 දෙනා විවිධ පිළිවෙල වලින් තියනවා. එහෙනම් 5p4යි. 5p4යි කියන්නේ මේ 5 NPR අංකනේ අර්ථ දැක්වීමක් තියෙන මේ 5p4 කියන එක අර්ථ දැක්වීමේ ලියන්න පුළුවන්. පහේ ක්‍රමාරෝපිතේ බෙදීම 5 රින 4 ක්‍රමාරෝපිත කියන්නේ එකේ ක්‍රමාරෝපිත. පහේ ක්‍රමාරෝපිතේ කියන්නේ 5 වරක් 4 වරක් 3 වරක් 2 වරක් 1යි. 1 වරක් 2 2යි 2 වරක් 3 6යි 6 වරක් 4 24යි 24 වරක් 5 කියන්නේ 10 බෙදීම 2 වරක් 24යි. ඒකට දෙකෙන් කැපිලා යනවා.
24 දෙකෙන් බෙදුවම 12යි 12 වරක් 10 120යි. එතකොට එකිනෙකට වෙනස් සංඛ්‍යා හතරකින් සෑදිය හැකි සංඛ්‍යාංක ගන්න 120යි. මම මේක ගන්න මගේ පළවෙනි අගය කියලා. මේ තමයි අපේ පළවෙනි සෑදිය හැකි ඉලක්කම් වෙනස් ඉලක්කම් ගන්න පළවෙනිට. එහෙනම් මෙන්න මේ ක්‍රමයට ගන්න පුළුවන් වෙනස් ඉලක්කම් ගන්න. ඊට පස්සේ ආයේ සමාන ඉලක්කම් දෙකකුයි සමාන ඉලක්කම් දෙකක් සහ වෙනස් ඉලක්කම් දෙකක් නේ අපිට එහෙම ගන්නත් පුළුවන් නේද? සමාන ඉලක්කම් දෙකක් සහ වෙනස් ඉලක්කම් දෙකක්. හරිනේ මෙන්න මේ වගේ මේ 1 1 2 3 නැත්නම් 2 2 නෑ 2 2 3යි 4යි නැත්නම් 5යි 1යි 4යි 5යි මෙන්න මේ වගේ මේ එකිනෙකට සමාන ඉලක්කම් දෙකකුත් තියෙනවා. ඒ දෙකට අමතරව වෙනස් ඉලක්කම් දෙකක් තියෙනවා. විතර සමාන ඉලක්කම් දෙකක් තියෙනවා. ඊට අමතරව වෙනස් ඉලක්කම් දෙකක්. සමාන ඉලක්කම් දෙකක් තියෙනවා. ඊට අමතරව වෙනස් ඉලක්කම් දෙකක් තියෙනවා. ඒ විදිහට අපිට ගන්න පුළුවන් නේ. එතකොට සමාන ඉලක්කම් සමාන සංඛ්‍යා දෙකක් හා වෙනස් සංඛ්‍යා දෙකක් දෙකකින් සෑදිය හැකි සංඛ්‍යා ගණන. සමාන සංඛ්‍යා දෙකක් හා වෙනස් සංඛ්‍යා දෙකකින් සෑදිය හැකි සංඛ්‍යා ගණන. හරි. දැන් අපිට ගානේ දීලා තියෙන 10 තමයි 1 1 1 2 2 3යි 3යි 4යි 5යි 5යි මේ එකේව 3යි දෙකේව 2යි තුනේව 2යි හතරේව 1යි පහේව 2යි. දැන් අපිට හොයන්න ඕන සමාන සංඛ්‍යා දෙකක් හා වෙනස් සංඛ්‍යා දෙකකින් සෑදිය හැකි සංඛ්‍යා ගන්න. සමාන ඉලක්කම් දෙකකුත් ඉන්නවා. තව වෙනස් ඉලක්කම් දෙකකුත් ඉන්නවා. ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වේ මෙතන සමාන ඉලක්කම් දෙකක් තෝරගනිද්දී සමාන ඉලක්කම් දෙකක් තෝරගනිද්දී අපිට දැන් මේ තුන් දෙනා මෙතන ඉන්නේ එකේ තුන් දෙනා ගත්තොත් එහෙම අපිට දැන් එකේ තුන් දෙනා ගත්තොත් එහෙම මේ දෙන්නව ගන්නත් පුළුවන්. නැත්තම් මේ දෙන්නව ගන්නත් පුළුවන්. නැත්තම් මේ දෙන්නව ගන්නත් පුළුවන්. sorry මේ දෙන්නව පළවෙනිට ඉන්න දෙන්න හරි අන්තිමට ඉන්න දෙන්න හරි දෙපැත්තේ ඉන්න දෙන්න හරි ගන්න පුළුවන් නේ. එක කියන සංඛ්‍යාව එක කියන මේ ඉලක්කම් තුනේ දැන් අපි දන්නවනේ එකම සමාන සංඛ්‍යා දෙකක් ඉන්නවා කියලා නම් ඒ සමාන සංඛ්‍යා දෙක මේ එක එක විදිහට තෝරගන්න. දැන් බලන්න මම පොදුවේ හරි දැන් අපිට හදන්න ඕන සංඛ්‍යා හතරක් තියෙන වෙනස් අපිට ඕන දැන් මෙතන දීලා තියෙන 10 ඕනෑම හතරක් තෝරගෙන සංඛ්‍යා හදන්න. ඉතින් මම ඉස්සෙල්ලාම තෝරගන්නවා. හරි ඉස්සෙල්ලාම අපිට මේ විදිහට හදන්න පුළුවන් ඉලක්කම් තෝරගෙන එයාලා විවිධ පිළිවෙල වලින් තිබ්බත් හරිය නේද? මේ ඉලක්කම් 10න් මේ ඉලක්කම් 10න් ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය කරන විදිහ කට්ටියව තෝරගෙන ඊට පස්සේ යාලා විවිධ පිළිවෙල වලින් තියෙනවා. එහෙම කරත් වැඩේ හරි. අපි මෙතන මේ ඉන්න දෙන්නෙක් තෝරගමු. හරි මෙතනට අපි හිතමු අපි සමාන දෙන්නව ධම්ම කියලා. අපි මෙතන සමාන දෙන්නව තෝරගත්තා. හරි තෝරගෙන ඉවර වෙලා විවිධ පිළිවෙල වලින් තියන්න පුළුවන්. තෝරගෙන ඉවර වෙලා විවිධ පිළිවෙල වලින් තියන්න පුළුවන්. අපි මේ ඉලක්ක දැන් මේ අපි කියන සංඛ්‍යාවේ ඉලක්කම් හතරක් තියෙනවා. දැන් මේ තැන් හතර තියෙනවා. ඒ තැන් හතරෙන් අර සමාන ඉලක්කම් දෙක වෙන තැන මේක. හරි දෙකව දාන්න පුළුවන් තැනක්. තෝරගන්න තැන. හරි ඉස්සෙල්ලා මේ කට්ටිය තෝරගෙන ඊට පස්සේ අපිට එයාලා එහාට මෙහාට කරලා වෙනස් ඉලක්කම් හදමු. ඉස්සෙල්ලාම තෝරගමු. එහෙනම් මෙතන මේ තියෙන
සීට් දෙකට මේ තියෙන ඉඩ දෙකට මේ තියෙන ස්පේසස් දෙකට මොකක් හරි එක්කෝ එක වැටෙන්න පුළුවන් දෙක වැටෙන්න පුළුවන් නැත්නම් තුන වැටෙන්න පුළුවන් නැත්නම් එකට වැටෙන්න පුළුවන් බෑ මොකද එකම ඉලක්කම තමයි මේ දෙකේම ඉන්න ඕන එකම ඉලක්කම මේ පුටු අපිට මේ පුටු කියලා මේ පුටු හතරක් කියලා මේ පුටු දෙක එකම ඉලක්කම් වාඩි කරවන්න ඕනේ ඉස්සෙල්ලා වාඩි කරවලා ඉවර වෙලා අපි ඒ කට්ටිය තෝරගෙන ඉවර වෙලා පස්සේ යාලට වෙනස් පුටු වලට ගිහිල්ලා වෙනස් ඉලක්කම් හදන්න කියලා අපි කියමු හරි එහෙනම් මේ තියෙන හිඩස් දෙකටම වැටෙන්න ඕනේ එකම සංඛ්‍යාවක් එක්ක එක නැත්තම් දෙක නැත්තම් තුන නැත්තම් පහ මේ තැන් දෙකටම වැටෙන්න එකම සංඛ්‍යාවක් එහෙනම් මං ඒ විදිහේ සංඛ්‍යා ඒ විදිහට ගන්න පුළුවන් සංඛ්‍යා පොදුවේ තීරණය කරනවා මේ එක ගන්න පුළුවන් දෙක ගන්න පුළුවන් තුන ගන්න පුළුවන් හතර ගන්න පුළුවන් 1 2 3 4 පැහැදිලිද එක්ක එක නැත්තම් දෙක නැත්තම් තුන නැත්තම් හතර එහෙම අරගෙන මේ තැන් දෙකට මේ හතර දෙනාගේ විතර පහ එක්ක එක එක දෙක එක තුන එක පහ ඒ වගේ කට්ටිය තෝරගෙන දැන් අපි මෙතන ඉන්න එක ගන්නවා කියන්නේ අපි එකේ අය දෙන්නෙක් ගන්නවා එකේ අය දෙන්නෙක් ගන්නවා මේ සීට් දෙකට වාඩි කරන්න මෙතන ඉන්න තුනෙන් එකේ කට්ටිය දෙන්නෙක් ගන්නවා මෙතන දෙක තෝරනවා කියන්නේ මේ සීට් දෙකේ වාඩි කරන්න මෙතන ඉන්න දෙන්නම ගන්නවා කියන එක හරි අපි මෙතන තැන් දෙකටම තියෙන පුළුවන් වටිනාකම මොකක්ද කියලා තමයි හොයන්නේ මෙතන මේ තියෙන පුළුවන් සංඛ්‍යා දෙකට තියෙන පුළුවන් වටිනාකම මොකක්ද මෙතන ඉන්න සංඛ්‍යා දෙකටම එක තියෙන පුළුවන් නැත්නම් මෙතන ඉන්න සංඛ්‍යා දෙකටම දෙක තියෙන පුළුවන් මෙතන ඉන්න සංඛ්‍යා දෙකටම එක තුන තියෙන පුළුවන් මෙතන ඉන්න සංඛ්‍යා දෙකටම පහ තියෙන පුළුවන් ඉස්සෙල්ලා මේ කට්ටිය මේ විදිහට තෝරගෙන ඉවර වෙලා මෙයාලා එහාට මෙහාට කරලා වෙනස් සංඛ්‍යා හදමු එහෙනම් මෙතන අපි දන්නවා දාන්න පුළුවන් වෙනස් සංඛ්‍යා ගන්න කීයද මේ 1 2 3 4ක් තියෙන වෙනස් සංඛ්‍යා 4ක් තියෙනවා දැන් 5 කියන එක පහ කියලා ගන්නවා මෙයාක් ගන්න ඒකකයක් කියලා තියෙන අවයවයක් කියලා දීලා තියෙන මේ අගයන් කුලකේ අගයන් කුල කියන්නේ මේක ඇත්තටම නේ එකේ තුන් දෙනෙක් දීලා දෙනවා දෙකේ දෙනෙක් දීලා දෙනවා තුනේ දෙනෙක් දීලා දෙනවා හතරේ කෙනෙක් දීලා පහේ දෙනෙක් දීලා මේ කුලකේ ඉන්න අවයව මේ වගේ අපිට දෙපාරකට රිපීට් කරන්න පුළුවන් අවයව තියෙනවා හතරක් නේ ඒ හතරෙන් එක්කෙනෙක්ව තෝරගන්නවා මෙතනට එහෙනම් මෙතනට 4 C1යි අපි ඉස්සර තෝරගන්නවා තෝරගෙන ඉවර වෙලා අපි යාළුවා එහාට මෙහාට කරමු ඉතින් මෙතන තෝරගෙන ඉවර වෙලා අපි යාළුවා එහාට මෙහාට කරමු දැන් 4C1ක් හරි 4C1යි ඔන්න එහෙනම් දැන් මෙතනට එකම සමාන සංඛ්‍යා තියෙන දෙන්නෙක්ව දාගත්තා එක්ක මෙතන ඉන්න දෙන්නම එක්කෙනයි නැත්තම් මෙතන ඉන්න දෙන්නම දෙකයි නැත්තම් මෙතන දෙන්නම තුනයි නැත්තම් මෙතන දෙන්නම පහයි හරිද හරි ඊට පස්සේ අපි තෝරගන්න ඕන මෙන්න මේ තැන් දෙකට අපි ඊට පස්සේ තෝරන්න ඕන මෙන්න මේ තැන් දෙකට ඉන්න පුළුවන් දෙන්නෙක්ව නේද මෙන්න මේ තැන් දෙකට මේ තැන් දෙකට ඉන්න පුළුවන් වෙනස් සංඛ්‍යා දෙකක් මේ තැන් දෙකට ඉන්න පුළුවන් වෙනස් සංඛ්‍යා දෙකක් තෝරගන්න. ඒක තෝරගෙන ඉවරලා අපි යාළුවා එහාට මෙහාට කරලා වෙනස් සංඛ්‍යා හදමු. හරි. දැන් 401ක් ගත්තා. කියන්නේ මෙතනට එකෙන් දැන් තෝරලා ඉවරයි. මෙතන සමාන වෙන විදිහට ඉන්න කට්ටියගෙන් දැන් තෝරලා ඉවරයි. මෙතන ඉන්න සමාන වෙලා විතර ඉන්න පුළුවන්. එක්ක දැන් අපිට මෙතන එක ආව කියලා. එහෙනම් දැන් මෙතන එක තෝරලා දැන් මෙතනට ආයෙත් එක එන්න බෑ. හරිද? මෙතෙන් අපි එක තේරුවා කියන්නේ දැන් අපි දන්න සමාන සංඛ්‍යා දෙකක් හා වෙනස් සංඛ්‍යා දෙකක්. අපි මෙතෙන්ට එක තේරුවට පස්සේ ආයෙත් මේ දෙකට එක එන්න බෑ. මේ දෙන්නේ කාටවත් එක එන්න බෑ. මෙතන තියෙනනේ වෙනස්ම සංඛ්‍යා හතරක්. හරි? මම මේවා පාට ගන්නකො. හරි. දැන් මෙතන ඉන්නවනේ වෙනස් සංඛ්‍යා දෙකක්. හැබැයි එක සංඛ්‍යාවක් තෝරන් ඉවරයි. අපි මෙතන එක තේරුවා කියලා. හරි එක තේරුවා කියලා හිතමුකෝ. දැන් අපි එක සංඛ්‍යාවක් තෝරගෙන ඉවරයි. දැන් අපිට ඉතුරුලා ඉන්නේ වෙනස් තව සංඛ්‍යා 4යි. දැන් මෙතන එක තේරුවත් ඉතුරුලා ඉන්නේ 2 3 4 5. දැන් මෙතන අපි එක තෝරලා තිබ්බොත් දැන් අපිට ආයෙත් එක දාන්න බෑනේ. ඒතකොට මෙයාව පාවිච්චි කරන්න බෑ. මෙතන ඉන්නේ 3 දෙනෙක් හිටියට දැන් මෙතන එක්කෙනෙක් ඉතුරු දෙකෙනෙක් මෙතනට මෙතන ඉන්නේ 3 දෙනාගෙන් දෙන්නෙක් දැම්මම තව එකක් ඉතුරු. හැබැයි අපිට ආයෙ පාවිච්චි කරන්න බෑ. මොකද මෙතන දානවන එකිනෙකට වෙනස් සංඛ්‍යා දෙකක්. එහෙනම් දැන් ඉන්න පුළුවන් 2යි 3යි 4යි 5යි. ප්‍රශ්නේ නැහැ. දැන් මෙතන දෙකේ දෙන්න පොදුවේ දෙකක් කියලා තමයි ගන්න ඕනේ. මොකද මෙතනට අපිට මෙයා කියලා මෙන්න මේ ස්පොට් එක කියලා දුමු. මේ සීට් එකට මේ දෙක දැම්මත් හදෙන එකම සංඛ්‍යාවක්. මේ දෙක දැම්මත් හදෙන එකම සංඛ්‍යාවක්. එහෙනම් මේ දෙන්නම් පොදුවේ දෙකක් කියලා ගන්න වෙන්නේ. මේ පොදුවේ
මෙතනට එන්න පුළුවන් වටිනාකම දෙකයි පොදුවේ. හරි. එහෙනම් අපි දැන් දන්නවා අපි එක්කෙනෙක් පාවිච්චි කරලා ඉවරයි. මේ මෙතන තියෙන සංඛ්‍යා වලින් 1 කියන සංඛ්‍යාව අපි තුන් පාවිච්චි කරා කියලා. එහෙනම් දැන් ඉතුරුලා තියෙන 2 3 4 5. පැහැදිලිද? 2 3 4 5 ඉතුරුලා දෙනවා. එහෙනම් මේ හතරෙන් වෙනස් දෙන්නෙක්ට මෙතෙන්ට එන්න පුළුවන්. පැහැදිලිද? දැන් මේ දෙකක් තිබ්බට පොදුවේ දෙක කියලා ගත්තා. මොකද පළවෙනි ඉන්නේ දෙක මෙතනට වැටුණත් එකයි, අන්තිමට ඉන්නේ දෙක මෙතනට වැටුණත් එකයි. එකම සංඛ්‍යාව තමයි අන්තිමේදී හැදෙන්නේ. ඒක නිසා මම පොදුවේ මේ දෙන්නටම දෙක කියලා ගත්තා. මේ තුනේව දෙකටම තුන කියලා ගත්තා. මෙයා හතර කොහොමවත් හතරයි. එතන පහේ ඉන්න දෙන්නම පොදුවේ පහ කියලා ගත්තා. එහෙනම් දැන් මම මෙතන ඉන්න දෙන්න තෝරන්නේ කොහොමද? දැන් මේ වෙනස් සංඛ්‍යා හතරක් තියෙනවා. 2 3 4 5. 2 3 4 5 කියන වෙනස් සංඛ්‍යා හතරක් තියෙනවා. ඒ වෙනස් සංඛ්‍යා හතරෙන් වෙනස් සංඛ්‍යා දෙකක් තෝරගන්න. ඒ සංඛ්‍යා හතරෙන් සංඛ්‍යා දෙකක් තෝරලා දැන් වෙනස් සංඛ්‍යා හතරක් තියෙනවා. ඒකෙන් දෙකක් තෝරගන්න. එහෙනම් ඒක තෝරගන්න විදිහ කොහොමද? ඒක කොහොමද තෝරගන්නේ? මෙතන ඉන්න වෙනස් සංඛ්‍යා හතරෙන් සංඛ්‍යා දෙකක් තෝරන විදිහ කොහොමද? 4 C 2. පැහැදිලිද? අපි එක කියන එකනා පාවිච්චි කරා. උදාහරණයක් මම ගන්න හැටි. අපි හිතමු දෙක කියන එකනා පාවිච්චි කරා කියලා. එහෙනම් අපිට ආයෙත් ඒවා දාන්න බෑ. කොහොමද දාන්නේ? මොකද මේ දෙක කියන එකනා පාවිච්චි කරාම තව දෙකවල් ඉතුරු වෙන්නේ නැහැ. අපි එක කියන එකනා ගමුකෝ. එක කියන එකනා පාවිච්චි කරලා පස්සේ මේ තව එක කියන එකක් ඉතුරු වෙනවා. එයා මෙතනට දාන්න බෑ. මොකද අපි දැන් බලන්නේ සමාන සංඛ්‍යා දෙකක් හා වෙනස් සංඛ්‍යා දෙකකින්. සමාන සංඛ්‍යා දෙකකුයි වෙනස් සංඛ්‍යා දෙකකුයි හැදිච්ච එක. දැන් මෙතනත් එක දැම්මොත් එimhe සමාන සංඛ්‍යා තුනක් වෙනවා. අපි ඒක වෙනම බලමු. හරි? ඒක වෙනම බලමු. දැන් අපි බලන්නේ සමාන සංඛ්‍යා දෙකක් සහ වෙනස් සංඛ්‍යා දෙකකින් සදන්න පුළුවන් ඒවා. ඉතින් අපි එක කියන එක නම් මෙතන දැම්මට පස්සේ ආයෙත් එක කියන එක නම් අපි පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්න පුළුවන් 2 3 4 5. අන්න ඒ හතර දෙනායි මේ දෙන්නේ තමයි තෝරගන්න. 1 2 1 3 1 4 1 5. අපිට තෝරගන්න පුළුවන්. එහෙනම් බලන්න 2 3 4 5 දැන් මෙතන දෙන්න මම කිව්වේ මෙතන ඉන්න දෙන්නගෙන් පළවෙනි ඉන්න දෙක මෙතනට වටනත් එක අන්තිමට දෙක වටනත් එක. එහෙනම් පොදුවේ දෙක කියලා ගත්තා. මේ දෙන්නම පොදුවේ 2යි කියලා ගත්තා. මේ දෙන්නම පොදුවේ 3යි කියලා ගත්තා. මේ දෙන්නම පොදුවේ 5යි කියලා ගත්තා. එහෙනම් මේ වෙනස් සංඛ්‍යා හතරෙන් දෙකක් තෝරගන්න ඕනේ මේ සීට් දෙකට. මේ වෙනස් සංඛ්‍යා හතරෙන් සංඛ්‍යා දෙකක් තෝරගන්න ඕනේ මෙතන මේ තියෙන ඉඩවල් දෙකට. ඉතින් 402යි. එහෙනම් අපිට දැන් ඒ විදිහට තෝරගන්න පුළුවන්. මේ වගේ තැන් වල දාන්න පුළුවන් සංඛ්‍යා තෝරගෙන ඉවරයි. හැබැයි එහාට මෙහාට කරලා වෙනස් සංඛ්‍යා හැදුවේ නැහැ තාම. දාන්න පුළුවන් තැන් තේරුවා විතරයි. දාන්න පුළුවන් තැන් තේරුවා විතරයි. හරිද? දාන්න පුළුවන් තැන් තේරුවා විතරයි. දැන් අපි හොයන්න යන්නේ ඒ විදිහට තැන් ඒ විදිහට කට්ටිය තෝරගෙන ඉවරලා එයාලා එහාට මෙහාට කරලා සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි දන්නවා මෙතන ඉන්න එක්කෙනෙක්ට හරි අපි තුමු මෙතන එක් ක්‍රමයක් හදුනා කියලා. මෙතන එක විදිහකට තෝරගත්තා දැන් අපි. මම උදාහරණ ගත්තා අපි එකව තෝරගත්තා කියලා. දැන් මෙතන එක කියන කට්ටියව තේරුණා. මේ විදිහට තේරිලා අනිත් දෙන්න තේරෙන්න ක්‍රම. මෙතනට එක කියන කෙනා තේරිලා අනිත් දෙන්න මෙන්න මේ අන්තිමට අපි තෝරපු දෙන්න. මෙන්න මේ දෙන්න. මේ දෙන්න තේරෙන ක්‍රම දෙනවා 401ක්. 402ක්. මෙයාව මේ විදිහට තේරිලා මේ එක විදිහක්. අපි දන්නා ක්‍රම 401ක් තියෙනවා. මෙතනට මේ තියෙන සංඛ්‍යාව තෝරන්න පුළුවන් ක්‍රම 402ක් තියෙනවා. මෙන්න මේ ඉඩස් දෙකට වැටෙන සංඛ්‍යාවල් තෝරන්න ක්‍රම 401ක් තියෙනවා. ඒකෙන් එක ක්‍රමයක් තමයි මෙතනට එක තෝරගන්න කියන්නේ. අන්න එක ක්‍රමයක් තෝරගත්තට පස්සේ අනිත් දෙන්න තෝරන්න ක්‍රම 402ක් තියෙනවා. මේ එක ක්‍රමයක් තෝරගත්තට පස්සේ මේ 400කින් එකක් තමයි මේක. එක ක්‍රමයක් තෝරගත්තට පස්සේ අනිත් දෙන්නා දාන අන්තිම ඍණ සංඛ්‍යා දෙක දාන්න ක්‍රම 402ක් තියෙනවා. එහෙනම් මෙතන එකයි නම් අපි දන්නවා මුළු ක්‍රම මේ කියන්නේ මේ පළවෙනි සංඛ්‍යා දෙක තෝරන්න ක්‍රම 401ක් තියෙනවා. එහෙනම් මුළු ක්‍රම ගාන කීයද? 401 වරක් 402යි. එක ක්‍රමයකට 402ක් තියෙනවා. මේ අපි එක කියන එක නා තෝරගන්නවා කියන්නේ මේ 401කින් එක ක්‍රමයක්නේ එක මෙතන තැන් දෙකටම එක වැටෙනවා කියන්නේ. ඒ එක ක්‍රමයකට අන්තිමට වැටෙන ඉලක්කම් දෙක තෝරන ක්‍රම 402ක් තියෙනවා. එක ක්‍රමයකට 402ක් තියෙනවා. හැබැයි අපි දන්නවා මේ පළවෙනි ඩිජිට්ස් දෙක පළවෙනි ඉලක්කම් දෙක තෝරන්න ක්‍රම 401ක් තියෙනවා. එකකට 402යි නම් 400කට 401 වැඩි කිරීම 402ක් තියෙනෝනේ. එක ක්‍රමයකට 402ක් තියෙනවා නම් 401 ප්‍රමාණයකට ක්‍රම
401 වරක් 402ක් තියෙනවා. එහෙනම් මේ විදිහට තෝරගන්න පුළුවන් කට්ටිය මේ විදිහට සංඛ්‍යා තෝරගන්න පුළුවන් ක්‍රම. තෝරගන්න පුළුවන් ක්‍රම. සමාන සංඛ්‍යා දෙකක් හා වෙනස් සංඛ්‍යා දෙකක් තෝරාගත හැකි ක්‍රම. තෝරාගත හැකි ක්‍රම ගන්න. දැන් 401 වරක් 402යි. තාම අපි තෝරගත්තා විතරයි. මෙයාලා එහාට මෙහාට කරලා සංඛ්‍යා හැදුවේ නැහැ. තාම තෝරගත්තා විතරයි. පැහැදිලිද? හරි. තාම තෝරගත්තා විතරයි. එහෙනම් දැන් අපි හොයන්නේ සමාන සංඛ්‍යා දෙකක් හා වෙනස් සංඛ්‍යා දෙකක් තෝරාගෙන සෑදිය හැකි සංඛ්‍යා ගන්න. සමාන සංඛ්‍යා දෙකක් හා වෙනස් සංඛ්‍යා හතරක් තෝරාගෙන සෑදිය හැකි සංඛ්‍යා ගන්න. අපි දන්නවා දැන් ඉලක්කම් හතරක් තියෙනවා. සීරීස් හතරක් තියෙනවා. ඊට හතරක් තියෙනවා. ඒ කට්ටියට විවිධ විදිහට මාරු වෙන්න පුළුවන්. අපි ඉස්සරහට තෝරගත්තේ මේ මම මෙතනට එක කියන දෙන්නේ එක තෝරගත්තා. අපි හිතුව මෙතනට වැටෙනවා කියලා 2යි 3යි. හරි මෙතන 2යි 3යි වැටෙනවා කියලා හිතමු. දැන් එහෙනම් අපි තෝරගත්තා මේ විදිහට එකේව දෙන්නෙක් තෝරගත්තා. එතකොට 2කුයි 3කුයි තෝරගත්තා. මේ අපි වෙනස් ක්‍රමයකට තෝරගත්තා. මෙයාලා තියන්න පුළුවන් ක්‍රම විවිධ තියෙනවා. මේ 1 2 1 3 මෙහෙම තියන්නත් පුළුවන්. නැත්තම් 2 1 1 3 මෙහෙම තියන්නත් පුළුවන්. නැත්තම් 3 2 1 1 මෙහෙම තියන්නත් පුළුවන්. නැත්තම් 1 3 1 2 මේ වගේ විවිධ විදිහවල වලට තියන්න පුළුවන් මෙයාලා. මේ තෝරාගත්ත එකේ දෙන්නවත් විවිධ විදිහට තියලා වෙනස් වෙනස් සංඛ්‍යා දෙනවා. මෙතන හැදුනේ 1123, මෙතන හැදුනේ 1213, මෙතන 2113, මෙතන හැදුනේ 3211, මෙතන හැදුනේ 1312. විවිධ සංඛ්‍යා හැදුනා. මේ කට්ටියවත් විවිධ විදිහට තියලා අපිට සංඛ්‍යා හදන්න පුළුවන්. හැබැයි බලන්න මේ පළවෙනි ටින් එක මෙතනට ගිහිල්ලා දෙවෙනි ටින් එක මෙතනට ගියා. දෙවෙනි ටින් එක මෙතනට ගිහිල්ලා පළවෙනි ටින් එක මෙතනට ගියා. අන්තිමේදී හැදුනේ කවුද? 1213මයි. එකම සංඛ්‍යාවයි හැදුනේ. පළවෙනි ටින් එක පළවෙනියට ගිහිල්ලා දෙවෙනි ටින් එක දෙවෙනි ටින් එක තුන්වෙනියට ගිහිල්ලා හැදුනත් හැදුනේ 1213යි. පළවෙනි ටින් එක තුන්වෙනියට ගිහිල්ලා දෙවෙනියට ඉන්න දෙක පළවෙනියට ගිහිල්ලා හැදුනත් 1213මයි. එකම සංඛ්‍යාව හැදුනේ. එහෙනම් මේ අපි මේවා ලියන්නේ කොහොමද? එකම සංඛ්‍යාව දෙපාරක් තියෙනවා. කොහොම ගත්තද? දැන් මෙතන එකම ගන්න ඕනේ නැහැ. මෙතන දෙක වෙන්නත් පුළුවන්. එහෙනම් තෝරාගත් සංඛ්‍යා හතර වෙනස් විදිහට තියෙන පුළුවන් ක්‍රම ගන්න හතරේ ක්‍රමාරූපිතයි. හැබැයි එකම සංඛ්‍යාව දෙපාරක් රිපීට් වෙලා තියෙනවා. බෙදන්න ඕන දෙකේ ක්‍රමාරූපිතයි. එකම සංඛ්‍යාව මේ කියන දැන් එක තමයි උදාහරණයක් ගත්තා. මෙතන එකම වෙන්න ඕනේ නැහැ. මෙතන දෙක වලට තියෙන්න පුළුවන්. නේ? දෙක වලට තියෙන්න පුළුවන්. එකම සංඛ්‍යාව රිපීට් වුණා දෙපාරක්. එහෙනම් බෙදීම් දෙකේ ක්‍රමාරූපිතයි. හැබැයි ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම මෙච්චරක් තියෙනවා. තමයි 401 වැඩි කිරීම 402ක් තියෙනවා. මේ අපි ගත්තේ එක් ක්‍රමයක් විතරයි. නේ? මෙහෙම තෝරාගත්තේ එක් ක්‍රමයකින් හදන්න පුළුවන් ගන්න තමයි මෙහෙම ගත්තේ. 1 1 2 3යි තේරුවා කියලා හිතුවා. 1 1 2 3යි තේරුවාම එයාලගෙන් මෙච්චර ප්‍රමාණයක් හදන්න පුළුවන්. 1 1 2 3යි තෝරගත්තට පස්සේ ඒ එක ක්‍රමයකින් හතර ක්‍රමාරූපිත බෙදීම දෙක ක්‍රමාරූපිත ප්‍රමාණයක් හදන්න පුළුවන්. හැබැයි ඔක්කොම ක්‍රම ගන්න 401 වැඩි කිරීම 402යි. ඔක්කොම ක්‍රම ගන්න 401 වැඩි කිරීම 402යි. එහෙනම් ಗುಣ ගන්න. එක ක්‍රමයක් හොයාගත්තා. එක ක්‍රමයකින් හදන්න පුළුවන් සංඛ්‍යා ගන්න හේවුවා. හැබැයි ඔක්කොම ක්‍රම ගන්න ක්‍රම දිනවා මෙච්චරක්. එහෙනම් මේ ප්‍රමාණය ಗುಣ කරාම තමයි මුළු ක්‍රම ගන්න එන්නේ. පැහැදිලිද? හරි. මේක සුළු කරොත් හතර ක්‍රමාරූපිත කියන්නේ හතර වරක්, තුන් වරක්, දෙවරක් එක බෙදීම දෙක ක්‍රමාරූපිත කියන්නේ දෙකයි. 401 අර්ධයක් වීමෙන් ලියුවොත් එම හතර ක්‍රමාරූපිතය බෙදීම එකේ ක්‍රමාරූපිතය වරක් හතර ඍණ එකේ ක්‍රමාරූපිතය කියන්නේ තුනේ ක්‍රමාරූපිතය. වැඩි කිරීම හතරේ ක්‍රමාරූපිතය බෙදීම දෙකේ ක්‍රමාරූපිතය වරක් හතරෙන් දෙකක් අඩු කරාම දෙකයි දෙකේ ක්‍රමාරූපිතය. දෙක දෙකක් කැපිලා ගියා. තුනේ ක්‍රමාරූපිතය කියන්නේ මම මෙහෙම ලියාගත්තා.
හතරේ ක්‍රමාරූපිත කියන්නේ හතර වරක් තුන් වරක් දෙවරක් එක. බෙදීම එකේ ක්‍රමාරූපිත එකයි තුනේ ක්‍රමාරූපිත කියන්නේ එක් වරක්. තුනේ ක්‍රමාරූපිත කියන්නේ තුන් වරක් දෙවරක් එක. වැඩි කිරීම හතර ක්‍රමාරූපිත කියන්නේ හතර වරක් තුන් වරක් දෙවරක් එක. බෙදීම දෙකේ ක්‍රමාරූපිත කියන්නේ දෙකයි දෙකේ ක්‍රමාරූපිත කියන්නේ දෙකයි. පැහැදිලිද? අපි දැන් සුළු කරන්න පුළුවන්. කැපිලා ගියා. නේ 4 වරක් 3 12යි 12 වරක් 4 48යි 48 වරක් 12 48 වරක් 12 48 කියන්නේ 4 වරක් 12යි 12 වරක් 12 කියන්නේ 144 නෑ 144 හතරෙන් වැඩි කරන්න 576යි මේ විදිහටම 576ක් තියෙනවා. ඒ කියන්නේ සමාන සංඛ්‍යා දෙකක් හා වෙනස් සංඛ්‍යා දෙකකින් හදන්න පුළුවන් සංඛ්‍යා ගාන 576ක් තියෙනවා. වෙනස් සංඛ්‍යා 576ක් තියෙනවා. පැහැදිලිද? අපි ඉස්සෙල්ලම කරේ මොකද්ද? සමාන සංඛ්‍යා දෙකක් හා වෙනස් සංඛ්‍යා දෙකක් තෝරගත්තා. සමාන සංඛ්‍යා දෙකක් හා වෙනස් සංඛ්‍යා දෙකක් තෝරගෙන ඒ තියෙන්නේ තෝරගන්න පුළුවන් ක්‍රම ගන්න තමයි මේක. අපි දන්නවා ඉලක්කම් 4ක සංඛ්‍යාවක් හදන්න ඕන. ඉලක්කම් 4ක සංඛ්‍යාවක් හදන්න ඕන. ඒ හතරෙන් සංඛ්‍යා දෙකක් එකම රිපීට් වෙලා තියෙනවා. එකම රිපීට් වෙලා තියෙනවා අනිත් දෙන්න වෙනස්. එහෙනම් අපි තෝරගත්ත එක් ක්‍රමයකින් මේ හදපු ක්‍රම වලින් තෝරගත්ත එක් ක්‍රමයකින් හතර ක්‍රමාරූපිත බෙදීම දෙකේ ක්‍රමාරූපිත ප්‍රමාණයක් හදන්න පුළුවන්. හැබැයි ඔක්කොම ක්‍රම ගන්න මෙච්චරයි. එහෙනම් මේකෙන් ಗುಣ කරලා තමයි මුළු ක්‍රම ගන්න ලැබෙන්නේ. එහෙනම් අපි සුළු කරලා ගත්ත 576ක් කියලා. එතකොට සමාන සංඛ්‍යා දෙකක් හා වෙනස් සංඛ්‍යා දෙකකින් සෑදිය හැකි සංඛ්‍යා ගාන 576යි. ඒක ආවේ කොට 401 වැඩි කිරීම 402 වරක් ත්‍රික්‍රමාරූපිත බෙදීම දෙකේ ක්‍රමාරූප 576යි. මේ පොඩ්ඩක් සුදු කරලා බලමු. හතරේ ක්‍රමාරූපිත බෙදීම එකේ ක්‍රමාරූපිත වරක් තුනේ ක්‍රමාරූපිත වැඩි කිරීම හතරේ ක්‍රමාරූපිත බෙදීම දෙකේ ක්‍රමාරූපිත වරක් දෙකේ ක්‍රමාරූපිත වැඩි කිරීම හතරේ ක්‍රමාරූපිත බෙදීම දෙකේ ක්‍රමාරූපිත තුනේ ක්‍රමාරූපිත හතරයි හතරක් කැපිලා ගියා. හතරක් කැපිලා ගියාම එතන තුනේ ක්‍රමාරූපිත එතන කියන්නේ 6යි. නේ දෙකේ ක්‍රමාරූපිත කැපිලා ගියාම එතන 3යි. තුන් වරක් 4යි. මේ සුළු කරොත් 4 වරක් 6 කියන්නේ 24යි. 24 වැඩි කිරීම 12. 24 වැඩි කිරීම කියන්නේ 24 වැඩි කිරීම 12 කියන්නේ 12 වරක් 12 වැඩි කිරීම 2යි. 12 වරක් 12 144 වැඩි කිරීම 288යි. සුළු කරා හරිනේ. Desi asu hatar, desi asu atai. Then desi asu atai. कौन से आता है ना desi asu atai. मैं දැන් මම ඉස්සෙල්ලා 401 කියන එක කෙනා ලියාගන්නේ නැත්නම් එහෙම.
ත්‍රිකෝණාරූපිතය වැඩි බෙදීම එක වැඩි කිරීම ත්‍රිකෝණාරූපිත වැඩි කිරීම දෙක ක්‍රම මෙහෙම ලියාගන්න. ඒක නිසා මේ දෙගුණය ආවා. හරි ගන්න 288යි. හරි. නේ? තව ක්‍රමයකට අපි හෙදුවා. එහෙනම් තවත් මේ තෝරන්න පුළුවන් ක්‍රමයක් තමයි සමාන සංඛ්‍යා දෙකක්. තවත් සමාන සංඛ්‍යා දෙකක්. සමාන සංඛ්‍යා දෙකක් තවත් සමාන සංඛ්‍යා දෙකකින් සෑදිය හැකි සංඛ්‍යා ගන්න. තවත් ක්‍රමයක් තමයි දැන් මෙතන තියෙනනේ සංඛ්‍යා ඉලක්කම් 10ක් තියෙනනේ. මේ 10න් සමාන සංඛ්‍යා දෙකක් තවත් සමාන සංඛ්‍යා දෙකක්. ඒ කියන්නේ මේ 1 විසයි 2 විසයි 3 දෙකක් තියෙනවා. 3යි 4යි 5යි 5යි මේ සමාන සංඛ්‍යා දෙකක් හා තවත් සමාන සංඛ්‍යා දෙකක්. ඉතින් මේ තැන් හතරක් තියෙනවා දැන්. දැන් හතරක් තියෙනවා. මේ තැන් දෙකට එකම සංඛ්‍යා දෙපාරක් දානවා. ආයෙත් මේ තැන් දෙකට මේක නෙමෙයි වෙනත් සංඛ්‍යා දෙකක්. වෙනස් හැබැයි සමාන සංඛ්‍යා. දැන් මේ තැන් දෙකටම එකම සංඛ්‍යාව. එහෙම දානවා. හැබැයි බලන්න හතර කියන එකට එහෙම කරන්න පුළුවන්ද? හතර කියන එක ඉන්නේ එක තැනකට විතරයි. මම එක තැනක් විතරයි එකයි ඉන්නේ. හතර කියන අවයව තියෙන එකපාරයි. අපිට ආව දෙපාරකට දාන්න බෑ. නේ? अब මෙතනට 1 1 වාඩි කරලා අපිට මෙතන 4 4 වාඩි කරන්න බෑ. මොකද 4 කියන එක නේ එකපාරයි නේද? සමාන සංඛ්‍යා දෙකක් තවත් සමාන සංඛ්‍යා දෙකකට 4 කියන එක නා දාන්න වෙන්නේ බෑ. හරි? තවත් සමාන සංඛ්‍යා දෙකක් තවත් සමාන සංඛ්‍යා දෙකක් කියන එකට 4 කියන එක නා එන්න බෑ. මොකද 4 කියන එක නා ඉන්නේ එකපාරයි. අනිත් හැමෝම අඩුම තරම දෙපාරක් වෙනවා. මේ කියන එක නා තුන් පාරක්ම ඉන්නවා. නම් මේ කට්ටිය සමාන සංඛ්‍යා දෙකක් තවත් සමාන සංඛ්‍යා දෙකකට දාන්න පුළුවන්. නේ? අපි එහෙනම් මෙතනට తాවකාලිකව හරි පොඩ්ඩකට මෙතනට සංඛ්‍යා දෙකක් තෝරලා දාමු. මෙතනට තව සමාන සංඛ්‍යා දෙකක් තෝරලා දාමු. පොඩ්ඩකට හරි తాවකාලිකව මෙයා දැන් තෝරනවා විතරයි. තාම තෝරලා එහාට මෙහාට ගෙනින්න සංඛ්‍යා හැදුවේ නැහැ. දැන් ගන්න තෝරගන්න එක. පළවෙනි තැන් දෙකට මේ පළවෙනි හිඩස් දෙකට එකම වටිනාකමක් තියෙන සංඛ්‍යා දෙකක්. හරි. මෙතනට 1යි මෙතනට 1යි. මෙතනට 1යි මෙතනට 1යි. අන්තිමට ඉන්න දෙන්නට මෙතනට 1 2යි මෙතනට 2යි. මෙතනට 2යි මෙතනට 2යි. නැත්නම් මෙතනට 3යි මෙතනට 3යි. ඒ වගේ එකම සංඛ්‍යාව දෙපාරක් තියෙන විදිහට තෝරන්න පුළුවන් ක්‍රම ගන්න ඕනේ. මෙතන මේ පළවෙනියට ඉන්න හිඩස් දෙකට එකම සංඛ්‍යාව දෙපාරකට ඉන්නවා. මෙතනට එකම සංඛ්‍යාව දෙපාරකට ඉන්න විදිහට සෝරන්න පුළුවන් ක්‍රම ගන්න. තෝරන්න පුළුවන් ක්‍රම ගන්න හොයන්න. හරි. දැන් මෙතන එක එක කට්ටිය 3 දෙනෙක් ඉන්නවා. හැබැයි එක එක කට්ටිය 3 දෙනෙක් හිටියර මෙතන තියෙන සීට්ස් දෙකයි මෙතන තියෙන ඉඩවල් දෙකයි ඒ ඉඩවල් දෙකට එක එක කට්ටිය දෙන්නෙට විතර යන්න පුළුවන්. එහෙනම් පොදුවේ මෙතන වැටෙන්න පුළුවන් වටිනාකම එකයිනේ. මේක දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මෙතනට එක කියන වටිනාකම තමයි පොදුවේ ඉන්නේ. එහෙනම් මම මේ 3 දෙනාම පොදුවේ එකක් කියලා ගන්නවා. මේ දෙන්නා පොදුවේ දෙකක් කියලා ගන්නවා. මේ දෙන්නා මේ 3 දෙනා කියන්නේ මේ 3 කියන එක දෙපාරක් ඉන්නවනේ. ඒ දෙන්නා මම පොදුවේ 3 කියලා ගන්නවා. මේ දෙන්නා පොදුවේ 5 කියලා ගන්නවා. මේ වටිනාකම මේ තැන් දෙකට වාඩි කරන්න පුළුවන් කට්ටිය මේ තැන් දෙකට දාන්න පුළුවන් කට්ටියගේ වටිනාකම් තියෙනවා හතරක්. මේ 1 2 3 5 වටිනාකම් හතරක් තියෙනවා. මේ තැන් දෙකටයි දාන්න පුළුවන් කට්ටියගේ වෙනස් වටිනාකම් හතරක් තියෙනවා. ඒ හතරෙන් තමයි මෙතන මේ වටිනාකම් දෙක තෝරගන්න ඕනේ. හරි? මෙතනට වැටෙන දෙන්නයි මෙතනට වැටෙන දෙන්නයි. මේ දෙන්නට තියෙන එකම වටිනාකමක් මේ දෙන්නට තියෙන එකම වටිනාකමක්. ඒ වගේ වෙනස් වටිනාකම් හතරක් තියෙනවා. ඒ හතරෙන් අපි දෙකක් තෝරගන්න ඕනේ. මෙතනට එකකින් ඒ දෙකෙන් එකක් දෙනවා. මෙතනට ඒ දෙකෙන් තව එකක් දෙනවා. දැන් අපි තෝරගන්න යන්නේ. එහෙනම් ඔක්කොම තෝරගන්න ක්‍රම කීයද? වෙනස් වටිනාකම් හතරක් තියෙනවා. ඒ හතරෙන් දෙකක් තෝරගන්න ඕන ක්‍රම 4 C 2යි. මේ තෝරගත් දෙන්නයි දෙන්නේ මේ තෝරගත් දෙන්නෙන් එක වටිනාකම් මෙතන දෙනවා. තව වටිනාකම් මෙතන දෙනවා. අපි තීරුවේ මෙතන ඉන්න පුළුවන් කට්ටිය මේ දෙන්නටයි ඉන්න පුළුවන් වටිනාකම් දෙයක්. මෙතන ඉන්න දෙන්නටයි තියෙන පුළුවන් අගයන් දෙයක්. 1 1 1 2 1 3 1 5. හැබැයි අගයන් ගාන 4යි. ඒ 4ෙන් දෙකක් තමයි මෙතනට ඉන්න පුළුවන්. ඒ 4ෙන්
දෙකක් තමයි මේ තැන් දෙකේ ඉන්න පුළුවන්. මේ තැන එකකුයි මේ තැන එකකුයි. හරි? තෝරගන්න පුළුවන් ක්‍රම ගාන 402යි. හරිද? තෝරගන්න පුළුවන් ක්‍රම ගාන 402යි. එහෙනම් ලියන්නේ සමාන සංඛ්‍යා දෙකක් හා තවත් සමාන සංඛ්‍යා දෙකකින් දෙකක් තෝරාගත හැකි ක්‍රම. තාම තෝරගත්ත විතර තෝරා ගන්න පුළුවන් ක්‍රම දෙනවා 402ක්. පැහැදිලිද? තෝරගන්න පුළුවන් ක්‍රම තිබ්බ 402ක්. අපි දැන් තෝරගත්ත කියලා හිතමුකෝ. දැන් දෙකක් දැන් හතරක් තියෙනවා. මේක පළවෙනි තැන් දෙක තමයි 1 කියන කට්ටියව තෝරගත්තා. දෙවෙනි තැන් දෙකට 2 කියන දෙන්නා තෝරගත්තා. පළවෙනි තැන් දෙකට 1 තෝරගත්තා. දෙවෙනි තැන් දෙකට 2 තෝරගත්තා. මේ තියෙන ක්‍රම මේ තියෙන්නේ මේ ගත්තේ 402ක් වෙච්ච ක්‍රම වලින් එක් ක්‍රමයක්. මේ වගේ තෝරන්න පුළුවන් ක්‍රම 402ක් තියෙනවා. මේ 402ක් වෙච්ච ක්‍රම ගානේ එක් ක්‍රමයක් තමයි මේක. මෙයාලව විවිධ විදිහට අපිට මාර්ක් කරන්න පුළුවන්. මේලා අපිට තැන් මාර්ක් කරලා විවිධ සංඛ්‍යා අපිට හදන්න පුළුවන් මේ. අපිට විවිධ සංඛ්‍යා හදන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වගේ සංඛ්‍යා ජෝඩු හොයන්න පුළුවන් ක්‍රම ගානක්. ඒ ක්‍රම ගානේ එක් ක්‍රමයක් ගත්තට පස්සේ ඒ කට්ටිය මේ තියෙන සංඛ්‍යා විවිධ විදිහට තැන් මාරු කරලා අපිට එක එක සංඛ්‍යා නිර්මාණය කරනවා. 1 2 1 2 2 2 1 1 2 1 2 1 මේ වගේ තැන් මාරු කරලා විවිධ සංඛ්‍යා දානවා. දැන් මෙයා 1122යි. මෙයා 1212යි. මෙයා 2211යි. මෙයා 2121යි. විවිධ වටිනාකම්. හැබැයි බලන්න මේ මෙතන ඉන්න එකට පළවෙනියට ඉන්න එක වටිනත් අවුලක් නැහැ. හරිද? මෙතන ඉන්න දෙවෙනි එක මෙතන තුනට වැටිලා. හරි? මෙතන ඉන්න පළවෙනි එක මෙතන ඉන්න පළවෙනි එකට වැටිලා. මෙතන ඉන්න දෙවෙනි එක මෙතන ඉන්න තුන්වෙනි එකට වැටිලා. හෝ මෙතන ඉන්න පළවෙනි එක මෙතන ඉන්න තුන්වෙනි එකට වැටිලා. මෙතන ඉන්න දෙවෙනි එක මෙතන ඉන්න පළවෙනි එකට වැටිලා. ඒත් අන්තිමේදී හැදුනේ එකම වටිනාකමනේ 2212. මෙතන ඉන්න එක මෙතනට වැටිලා. මෙතන ඉන්න එක මෙතනට වැටුණා. මෙතන ඉන්න එක මෙතනට වැටෙනවා. මෙතන ඉන්න එක මෙතනට වැටෙනවා. අන්තිමේදී හැදුනේ එකම සංඛ්‍යාව. අන්තිමේදී හැදුනේ 1212. පැහැදිලිද? එහෙනම් අපිට මෙයාලව තියන්න පුළුවන් වෙනස් ක්‍රම ගන්න. මේ තියෙන තැන් 4 තියන්න පුළුවන්. තැන් 4 මාරු ගන්න පුළුවන් වෙනස් ක්‍රම ගන්න. මේ දැන් තැන් 4ක් තියෙනනේ. ඒ තැන් 4 වෙනස් කරන්න පුළුවන් ක්‍රම ගන්න කීයද? 4 ක්‍රමාරෝපිතයේ බෙදීම මේ එකම අවයව දෙපාරක් රිපීට් වෙලා. ඒ වගේ දෙකක් තියෙනවා. මේ එකම අවයව දෙපාරක් රිපීට් වෙලා මෙතන තව එකම අවයව දෙපාරක් රිපීට් වෙලා. එහෙනම් ඒ වගේ දෙකකුත් තියෙනවා නේද? දෙකේ ක්‍රමාරෝපිතයේ බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය. sorry 4 ක්‍රමාරෝපිතය වැඩි කියන දෙකේ ක්‍රමාරෝපිතය වැඩි කියන දෙකේ ක්‍රමාරෝපිතය. 4 ක්‍රමාරෝපිතයේ බෙදීම කිවි ඉස්සෙල්ලා වැඩි කිරීම කියලා මම කියන්නේ. 4 ක්‍රමාරෝපිතයේ බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය වඩා දෙකේ ක්‍රමාරෝපිතය. 4 ක්‍රමාරෝපිතයේ බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය වඩා දෙකේ ක්‍රමාරෝපිතය තමයි මේක අපිට තැන් මාරු කරන්න පුළුවන් ක්‍රම ගන්න. තැන් මාරු කරන්න පුළුවන් මේ සමාන දෙන්නෙක් ඉන්නේ යුගලක් හිටියොත් මේ සමාන දෙන්නෙක් ඉන්න එක එක්කෙනයි සමාන දෙන්නෙක් ඉන්න තව එක්කෙනයි සමාන දෙන්නෙක් ඉන්න යුගලයක් ඉන්නවා මෙතන 1 1 1 2 හරි 1 2 1 2 1 2 ඒ වගේ සමාන යුගල දෙකක් තියෙනවා. ඒ වගේ සමාන යුගල දෙකක් තියෙද්දි මේ ඉලක්කම් 4 මාරු කරන්න පුළුවන් ක්‍රම ගන්න 4 ක්‍රමාරෝපිතයේ බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය වල දෙකේ ක්‍රමාරෝපිතය. හැබැයි මේ අපි තෝරගත්තේ 1 1 2 2 තෝරගත්තේ ක්‍රම 402කින් එකක්. මේ වගේ 1 2 තෝරගත්තේ 402 ක්‍රම ගානකින්. සමහර විට මෙතන 2 වෙනුවට 3 දාන්න පුළුවන්. ඒ තවත් ක්‍රමයක්. නැත්තම් 4 මෙතන 2 වෙනුවට 5 දාන්න පුළුවන්. ඒ මේ ඉන්න ක්‍රම ගානේ තවත් එක් ක්‍රමයක්. මේ තෝරගෙන තියෙන්නේ මේ තියෙන ක්‍රම ගානේ එක ක්‍රමයක්. එක ක්‍රමයක්. එහෙනම් එක ක්‍රමයක් තෝරගත්තාම එයාලව තියන්න පුළුවන් පිළිවෙල වල මෙච්චරක් තියෙනවා. එහෙනම් ක්‍රම මෙච්චර ගානකට කීයද? මේක වැඩි කිරීම 402යි. නේ? මේක වැඩි කිරීම මේ තියෙන්නේ එක් ක්‍රමයක් තෝරගත්තාම 402ක් වෙච්ච ක්‍රම ගානේ එක් ක්‍රමයක් තෝරගත්තාම ඒ ක්‍රමයට තැන් මාරු කරලා හදන්න පුළුවන් සංඛ්‍යා ගාන. එහෙනම් ඔක්කොම සංඛ්‍යා ගාන මේක වැඩි කිරීම 402යි.
හතරේ ක්‍රමාරෝපිතයේ බෙදීම දෙකේ ක්‍රමාරෝපිතවල දෙකේ ක්‍රමාරෝපිතේ වැඩි කරනවා 402. එතකොට තමයි මුළු ක්‍රම ගන්න හම්බෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට සමාන සංඛ්‍යා දෙකක් හා තවත් සමාන සංඛ්‍යා දෙකකින් සෑදෙහි සංඛ්‍යා ගන්න කීයද? හතරේ ක්‍රමාරෝපිතයේ වැඩි බෙදීම, හතරේ ක්‍රමාරෝපිත බෙදීම දෙකේ ක්‍රමාරෝපිත වර දෙකේ ක්‍රමාරෝපිතේ වැඩි කිරීම 402යි. හතරේ ක්‍රමාරෝපිතයේ බෙදීම දෙකේ ක්‍රමාරෝපිත වර දෙකේ ක්‍රමාරෝපිතේ වැඩි කිරීම 402යි. පැහැදිලිද? මේ සුළු කරොත් හතරේ ක්‍රමාරෝපිතය දෙකේ ක්‍රමාරෝපිත වල දෙකේ ක්‍රමාරෝපිත කියන්නේ 4යි. එහෙනම් තුනේ ක්‍රමාරෝපිතයක් ඉතුරු වෙනවා. වැඩි කිරීම 402 කියන්නේ හතරේ ක්‍රමාරෝපිතයේ බෙදීම දෙකේ ක්‍රමාරෝපිත වරක් හතරෙන් දෙකක් ගියාම 2යි නම් දෙකේ ක්‍රමාරෝපිතය. එහෙනම් මෙතන 4යි. එහෙනම් මෙතන තුනේ ක්‍රමාරෝපිතය. නේ? එතකොට තුනේ ක්‍රමාරෝපිත වල තුනේ ක්‍රමාරෝපිත කියන්නේ 6 වරක් 6. 6 වරක් 6 කියන්නේ 36යි. එතනට ක්‍රම 36ක් එනවා මේ විදිහට. ගන්න 3 කියලා. පැහැදිලිද? අපි ඉස්සෙල්ලම සමාන සංඛ්‍යා දෙකක් හා තවත් සමාන සංඛ්‍යා දෙකක් තෝරගන්න පුළුවන් ක්‍රම ගන්න හොයාගත්තා. ඒ ක්‍රම ගානේ එකක් තෝරගෙන යාලා තියන්න පුළුවන් ක්‍රම ගන්න හෙව්වා. දැන් එක ක්‍රමයකට හාමුණා මෙච්චර ගානක්. හැබැයි මුළු ක්‍රම ගාන 402යි. එහෙනම් මේක වරක් 402 තමයි මුළු ක්‍රම ගාන. සමාන සංඛ්‍යා දෙකක් හා තවත් සමාන සංඛ්‍යා දෙකකින් සෑදෙහි සංඛ්‍යා ගාන එන 36යි. තවත් ක්‍රමයක් තියෙනවා නේද මේ? ඉලක්කම් තුනක් තියෙනවා. සමාන ඉලක්කම් තුනක් තියෙනවා. සමාන සංඛ්‍යා තුනක් හා වෙනත් සංඛ්‍යාවක්. සංඛ්‍යාවකින් සෑදිය හැකි සංඛ්‍යා ගන්න. සමාන සංඛ්‍යා තුනක් හා වෙනත් සංඛ්‍යාවකින් සෑදිය හැකි සංඛ්‍යා ගන්න. මේ බලන්න මේ. ඔන්න දැන් තැන් හතරක් ඉන්නවා. තැන් හතරක් ඉන්නවා. ඒ තැන් හතරෙන් තැන් තුනක්ම සමාන සංඛ්‍යා. තැන් හතරෙන් තැන් තුනක්ම සමාන සංඛ්‍යා. ඒ වගේ තැන් තුනකට ඉන්න පුළුවන් එක විතරයි නේ. එක කියන සංඛ්‍යාව විතරයි තුන් පාරක් තියෙනවා. එක විතරයි මේ තැන් තුනකටම තෝරගන්න පුළුවන්. තෝරගන්න පුළුවන්. හරි. කියන්න පුළුවන් නෙමෙයි තෝරගන්න පුළුවන්. තැන් තුනටම අපි එක කියන කට්ටියව තෝරගත්තා. සමාන සංඛ්‍යා තුනකට තෝරන්න පුළුවන්. එක විතරයි. මොකද එක විතරයි තුන් වතාවක් රිපීට් වෙලා තියෙන්නේ. නෑ ඒක තෝරගත්තා. හරි. තාම තෝරගත්තා. ඊට පස්සේ තව එක හිඩසක් තියෙනවා. මේ තව එක හිඩසක් තියෙනවා. එතනට තව වටිනාකමක් තෝරගන්න පුළුවන්. එතනට තව සංඛ්‍යාවක් තෝරගන්න පුළුවන්. මේ මෙතන දෙකේව දෙන්නේ කින තමයි. මොන දෙක මෙතනට ගියත් හැදෙන්නේ එකේව තුනකුයි දෙකකුයි. පළවෙනි දෙක ගියත් මෙතනට එන්නේ එකේව තුනකුයි දෙකකුයි. දෙවෙනි ටින් දෙක ගියත් හැදෙන්නේ එකේව තුනකුයි දෙකේව එකකුයි. පළවෙනි ටින් දෙක ගියත් හැදෙන්නේ එකේව තුනකුයි දෙකේව එකකුයි. අන්තිමට දෙවෙනි ටින් තුන ගිය දෙවෙනි ටින් දෙක ගියත් වැටෙන්නේ එකේව තුනකුයි දෙකේව එකකුයි. ඉතින් පොදුවේ සලකනවා මේ දෙකේ දෙන්නා දෙක කියලා ගන්නවා. තුනේ ඉන්න දෙන්නා තුනේ ඉන්න දෙන්නා තුන කියලා ගන්නවා. හතරෙන් එකනවා හතර කියලා ගන්නවා. පහේ ඉන්න දෙන්නා පහ කියලා ගන්නවා. එතකොට වෙනස් අගයන් හතරක් තියෙනවා. 2 3 4 5 වෙනස් අගයන් හතරක් තියෙනවා. ඒ හතරෙන් එකකට තමයි මෙතෙන්ට එන්න පුළුවන්. මේ දෙකේ දෙන්නයි කවුරු මෙතෙන්ට ගියත් අන්තිමේදී අපිට ලැබෙන්නේ එකේව 3 දෙනයි දෙකේව 1 කෙනයි. මෙතන ඉන්න පහේ දෙන්නෙක් ඉන්නවා. මේ පහේ දෙන්නගේ මොන පහ ගියත් අන්තිමේදී අපිට ලැබෙන්නේ මෙතෙන් පහින් දෙන්නගේ මොන පහ මෙතෙන් ගියත් අන්තිමේදී අපිට ලැබෙන්නේ එකේව 3යි පහේව 1යි. ඒ නිසා මම පොදුවේ සලකනවා. ඒතර පොදුවේ ගත්තාම අපිට වටිනාකම් හතරක් තියෙනවා. ඒ හතරෙන් එකක් තමයි අපි තෝරගන්න. එහෙනම් මෙතෙන්ට එන ක්‍රම ගන්න කීයද? මෙයා කොහොමත් ඉන්නවනේ. අපිට මෙයා වෙනස් කරන්න බෑ. එකේව 3 දෙනා තමයි අපිට දාන්න පුළුවන්. වෙන 3 දෙනෙක් දාන්න පුළුවන් කට්ටිය නෑ මෙතන. ඒතර මෙයා කොහොමත් ඉන්නවා. ඒතර මෙයා විතරයි අපිට තෝරන්න තියෙන්නේ. අපිට තෝරන්න වෙන්නේ මෙතෙන්ට දාන්න පුළුවන් අගයක් විතරයි. එහෙනම් එතන දාන්න පුළුවන් අගයන් කීයද? 401යි. ඊළඟ ක්‍රම 401ක් තියෙනවා. පැහැදිලිද? එකේව තුනක් තමයි අපිට කොහොමද දාන්නේ? මොකද එකේව තුනක් තමයි මෙතන තියෙන්නේ. වෙනේව නෑනේ. සමාන සංඛ්‍යා තුනකට ගන්න පුළුවන් එකේව තුන දෙනා විතරයි. වෙන කට්ටිය ආයෙත් තුන් පාරක් රිපීට් වෙලා නෑ. ඒ කියන්නේ එක කියන එක කොහොමද ඉන්නවා. එතකොට අපිට එක හිස්තැනක් තියෙනවා. අපිට එක මේ සීට් එකක් ඉතුරුයි.
එතනට දාන්න පුළුවන් කෙනෙක් තමයි තෝරගන්න වෙන්නේ. එහෙනම් ඒ විදිහට තෝරගන්න පුළුවන් අගයන් තියෙනවා 4ක්. ඒ 4න් එකක් තෝරගත්තා. පැහැදිලිද? හරි. එතකොට සමාන සංඛ්‍යා 3ක් හා වෙනත් සංඛ්‍යාවක් තෝරාගත හැකි ක්‍රම. කීයද? 401යි. 401යි. හරි. 401ක් වෙච්ච ඒ ක්‍රම ගානේ මම තෝරගන්නවා මේක. උදාහරණයක් හරි. මේ 401ක් වෙච්ච ක්‍රම ගානේ මම තෝරගන්නවා මේක. 1 1 4. 1 1 4යි තෝරගත්තා. මම දැන් 3 තෝරගන්නකො විතරයි. 3 තෝරගන්නකො. හරි. එකේව 3කුයි එකකුයි තෝරගත්තා. එකේව 3කුයි එකකුයි. දැන් මේ කට්ටිය කියන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා මේ. තුනයි එකයි 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 තුනයි එකයි එකයි නැත්තම් එකයි එකයි තුනයි එකයි මේ වගේ තියන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා මේ බලන්න මේ මෙතන ඉන්න දෙවෙනි එකට මෙහෙම ගිය දෙවෙනි එකට පළවෙනි එක ගිහිල්ලා තුන්වෙනි එකට දෙවෙනි එක ගිහිල්ලා අන්තිම එකට තුන්වෙනි එක ගියා හරි පළවෙනි එක දෙවෙනි එකට ගිහිල්ලා දෙවෙනි එක පළවෙනියට ඇවිල්ලා අන්තිමට දින එක අන්තිමට ගියා. හැදුනේ අන්තිමේදී 3111 කියන සංඛ්‍යාවයි. මොන එක මෙතනට ගියන්නේ? දෙක කියන දෙවෙනි ටින් එක. මෙතන දෙවෙනි ටින් එක මෙතන පළවෙනි ටින් එකට ගියා. මෙතන පළවෙනි ටින් එක මෙතන තුන්වෙනි ටින් එකට ගියා. හරි? මෙතන පළවෙනි ටින් එක මෙතන ඉන්න දෙවෙනි ටින් එකට ගියා. මෙතන පළවෙනි ටින් එක මෙතන ඉන්න තුන්වෙනි ටින් එකට ගියා. මොන විදිහට ගියත් අන්තිමේදී එන්නේ 3111 කියන සංඛ්‍යාවයි. එහෙනම් මෙයාලා තියන්න පුළුවන් ක්‍රම ගානක දෙකම සංඛ්‍යාව ලැබෙන විදිහට හරි වෙනස් සංඛ්‍යා නොලැබී මොන විදිහට තිබත් එකම සංඛ්‍යාව ලැබෙන විදිහට තියන්න පුළුවන් ක්‍රම ගානක කීයද? තැන් 4ක් තියෙනවා. හැබැයි එකම සංඛ්‍යාව එකම අවයවයේ 3 පාරක් රිපීට් වෙලා නම් බෙදීම 3 ක්‍රමාරූපිත. 4 ක්‍රමාරූපිත බෙදීම 3 ක්‍රමාරූපිත. මේ 4 ක්‍රමාරූපිත බෙදීම 3 ක්‍රමාරූපිත කියන්නේ 401ක් වෙච්ච ක්‍රම ගානෙන් තෝරාගත්ත එක් ක්‍රමයකට ආපු ක්‍රම ගාන. 401ක් වෙච්ච ක්‍රම ගානේ එකක් තෝරගත්තාම එයාලා තියන්න පුළුවන් විවිධාකාර ගන්න තමයි මේක. එහෙනම් මුළු ගාන කීයද? මෙන්න මේක වැඩි කිරීම 401යි. 4 ක්‍රමාරූපිතයේ බෙදීම 3 ක්‍රමාරූපිතය 401යි. හරි? කීයද? 4 ක්‍රමාරූපිතයේ බෙදීම 3 ක්‍රමාරූපිතය වරක් 401යි. කියන්නේ කීයද? 4 ක්‍රමාරූපිතයේ බෙදීම 3 ක්‍රමාරූපිතය වරක් 400 කියන්නේ 4 ක්‍රමාරූපිතයේ බෙදීම 1 ක්‍රමාරූපිතය වරක් 4 යක් ගියාම 3යි 3 ක්‍රමාරූපිත. කැපිලා යනවා 4ක් එනවා. ආයෙ 4ක් එනවා. 4 වරක් 4 16. 4 වරක් 4 16. එහෙනම් මේ විදිහට තියන්න පුළුවන් ක්‍රම 16ක් තියෙනවා. එහෙනම් මුළු ක්‍රම ගාන කීයද? එහෙනම් ඕනෑම සංඛ්‍යා 4ක් ගෙන සෑදිය හැකි වෙනස් සංඛ්‍යා ගාන කීයද? ගණන ලැබෙන කීයද? 1 2 3 4 1 2 3 4 කීයද? ඒ කියන්නේ 120 ධන 288 ධන 36 ධන 16 කීය දෙන්නේ? මේ දෙන්න එකතු කරාම 8යි 0යි 4යිනේ 408ක් එනවා. 408යි මේ දෙන්න එකතු කරාම 52යිනේ. ඔව් 52යි. එහෙනම් මුළු ක්‍රම ගාන කීයද? මේ දෙක එකතුව
ඒ කියන්නේ 460. මුළු ක්‍රම කීයද එන? මුළු ක්‍රම ගාන 460ක්. එහෙනම් මේක එකතු කරාම වෙනවා 460ක්. මුළු ක්‍රම ගාන 460යි. ඕනෑම සංඛ්‍යා 4ක් ගෙන සෑදියේගේ වෙනස් සංඛ්‍යා ගාන 460යි. පැහැදිලිද? එතකොට පළවෙනි ගානේ හදපු එකන ආයත අපිට හොයන්න උනා. මේ වගේ වෙනස් විදිහට කඩලා තමයි අපිට මේකේ ක්‍රම ගාන හොයන්න වෙන්නේ. මම ඒකට හේතුව මුලින්ම කිව්වා. ඊට පස්සේ විවිධාකාරයෙන් හොයලා අපි මේ ඔක්කොම ක්‍රම ගාන එකට එකතු කරාම මුළු ක්‍රම ගාන ලැබෙනවා. පැහැදිලිනේ? එතකොට මම හිතනවා මේ ගාන පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ ගාන වලට කරදුනා නම් ආයෙත් ගාන try කරන්න. අපි ඊළඟ වීඩියෝත් එක්ක හමුවෙමු.